පින්වත් සියලු දෙනාම තුන් ලෝකයටම දම් අමාවැසි වස්වාලු අප වෙනුවෙන් අපමණ දුක් උසුලා පාරමී ධර්ම සපුරා චතුරාර්ය සත්‍ය ආලෝකයෙන් මොහඳුර දුරලාලු බුදුරජාණන් වහන්සේ නම් වූ අමල නිමල ප්‍රදීපය ධර්මරාජ නම් වූ තුන් ලෝකයේ නිදුකානන් වහන්සේට උත්තමාංග නමස්කාරයම වේවා කියලා සාදු කියනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගතන්ධිනෝ විසෝකස්ස විප්පමුත්තස්ස සම්බධී සම්බ ගන්ධප් පහේනස්ස පරිලාහෝ නවිජ්ජති පින්වතුනි බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් වදාළ ඒ උතුම් ගාථාවේ අදහස තමයි ගතද්ධිනෝ විසෝකස්ස සසර පරතරට නිවන් අමාවට වැඩම කළ සෝ දුක් දුරලාලු විප්පමුත්තස්ස සම්බධි සියලු තැනින් මනාව මොනවට මිදී ගිය සම්බ ගන්ධප්පහීනස්ස සියලු කෙලෙස් දැමි සිඳලු බුදුරජාණන් වහන්සේට පරිලාහෝ නවිජ්ජති දැවිල්ලක් තැවිල්ලක් නැහැ කියන එකයි ඒ ගාථාවේ උත්තමාර්ථය. තථාගතයන් වහන්සේ නම් වූ නික්ලේශී පිවිතුරු හදවතක් දරා වැඩ සිටි බුදුරජාණන් වහන්සේ කෙලෙස් ධර්ම දුරලා ධර්මයේ රස විඳගෙන ලෝ සතුන්ට දහම් රස ලබා දෙන්නට අපමණ වෙහෙසක් දැරූ වෙන කෙනෙක් මේ ඉතිහාසයේ නැහැ. තථාගතයන් වහන්සේගෙන් ලද ආභාසය පරෝපකාර පිළිවෙත ඒ අයුරින්ම මහරහත් උතුමෝ අනුගමනය කළා. ඒ වගේම අනාගාමී සකදාගාමී සෝතාපන්න උතුමන් වහන්සේලාත් ඒ පමණින් දහම්සුව බෙදා දෙන උතුම් බුදුමග අනුගමනය කළා. මේ විදිහට එදා අද මේ කාලය පුරා බණ ඇහුණ ලෝකයට ධර්මයේ ඇති වටිනාකම ලෝ සතුන්ට වටහා ගන්නට එය මාවත බවට පත් වුණා. කුමක්ද? දහම් දෙසීම මහරහත් උතුමන් වහන්සේලාගේ පරම්පරාව ඒ සුසංයෝගය නික්ලේශී හදවතක් ශ්‍රී සද්ධර්මයක් මුණ ගැසීම ඉතිහාසයේ මුළු ඉතිහාසයේම සුවඳවත් කළ හමුවීම මුණ ගැසීම ඒ සඳහා හේතු වූ වටිනා අනුස්මරණීය මුණ ගැසීම තථාගත බුදුරජාණන් වහන්සේගේ පහළවීම බුදු කෙනෙකු පහළවීම සදහම් අමාවැසි රැස්වීම මහා සංගරුවන බිහිවීම තරම් ලෝකයකට වෙනත් ලාභයක් වෙනත් වාසනාවක් නැහැ. ඔබටත් මටත් එනිසා වෙනත් වාසනාවක් නැහැ. තෙරුවන් වහන්සේලා සරණ ගොස් මේ ධර්මයේ හැසිරීමට අවස්ථාව හිමිවීම තරම් සියලු දෙනා සතුටටපත් වෙන්නට ඕන. මේ අවස්ථාව හිමිවීම සම්බන්ධයෙන් කායික වූද මානසික වූද අසීමිත දුක් දුම්නස් සුසලාලෝ බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මය ලෝකෙට දේශනා කරන්නට ගිහිල්ලා යද්දී
පවා මොනතරම් කායික දුක් උහුලන්නට ඇතිද? තථාගතයන් වහන්සේට මානසික ඇතිවන්නේ නැහැ කිසිම දුකක් පීඩාවක්. හැබැයි කායික වේදනා කලින් කලට ඇති වුණා. ඇතැම් අසත්පුරුෂ ශ්‍රාවකයෝ නිසා කායික වේදනා ඇති වුණා. ඔබ අහලා තියෙනවා පවිට්ටු දෙව්දත් ගිජුකුළු පව්වේදී මහා ශිලා ගලක් පෙරළුව අවස්ථාව සිරිපා තැලීමකටපත් වෙලා ලේ කැටි ගැසිලා කොච්චරද ඒ වේදනාව කියනවා නම් ඇඳක තබා භික්ෂූන් වහන්සේලා විසින් ඒ තථාගතයන් වහන්සේ වඩමවාගෙන ගියා. වඩමවාගෙන යද්දී අතරමඟදී ජීවකම්බ වනයට වඩින්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළායින් අනතුරුව ජීවක වෙදදුරාගේ අඹ වනයට බුදුරජාණන් වහන්සේ වඩමවාගෙන ගියා. ආසනයක තැන්පත් කරලා වැඩමවාගෙන ගිහිල්ලා සුදුසු තැනක විවේකීව වැඩ ඉන්නට සැලැස්සුවාට පස්සේ ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා ඊතා සුකුම වූ අතිශයින් හිතකර වූ දෙවියන්ගෙන් ලද ඖෂධයක් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ලේ කැටි ගැසිච්ච තැන තබලා වෙලලා ඉන් අනතුරුව භාග්‍යතුන් වහන්සේට වදාරනවා ස්වාමීනි මේ වෙලුම හරියටම ඉර බැසගෙන යන වෙලාවට ඉවත් කරන්නට ඕන. මා එනතුරු ස්වාමීනි ගලවන්න එපා. මම එනවා ස්වාමීනි ගම්මානේ එක්තරා ගිලනෙකුට බෙහෙතක් කරන්නට නියමිතව තියෙනවා. ඒ ගිලනාට බෙහෙත් කරලා මම එනකම් ගලවන්න එපා. බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ පිළිගෙන සමාපatti සුව විඳින්මින් වැඩ ඉන්නකොට ජීවක වෛද්‍යවරයා එළියට වැඩම කරලා ගිලනාට ප්‍රතිකාර කරලා එනකොට නගරයේ දොර වහලා ඇතුල් වෙන්න විදිහක් නැහැ. ඔහුගේ හිතට පුදුම පීඩාවක් දැනෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ බැඳපු බෙහෙත වැඩි වෙලාවක් බැඳලා තිබ්බොත් ඒක තුවාලය නැත්තම් ඒ ඉදිමුම එහෙම නැත්තම් ඒ කුණුලේ කැටේ විසිරයන්ට විතරක් නෙවෙයි අතුරු ආබාධයන්ටත් හේතු වෙනවා. දැන් මං කුමක්ද කරන්නේ කියලා පීඩාවෙන් පසුතැවීමෙන් මුළු රාත්‍රියම නගරද්වාරයෙන් එලිමහනේ එළියේ අනිත් පැත්තේ ගත කළා. නැත්තම් පිටපැත්තේ රැලි වෙනකන් නිදි මරාගෙන ඉඳලා නගරද්වාරයේ විවර කළාට පස්සේ අතුලට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට හැන්දෑ කාලේ වදාරනවා ආනන්ද ජීවකට ඇතුල් වෙන්න විදිහක් නැහැ නගරයට. නගරයේ ద్వාරය වහලා ජීවක බලාපොරොත්තු වෙනවා ඉර බැසගෙන යන වෙලාවේ මේ බෙහෙත ගලවා ඉවත් කරන්නට. එනිසා ආනන්ද ඉවත් කරන්න කිව්වා. උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා. අහනවා ස්වාමීනි මොකද වුනේ? මට එන්න බැරි වුණා. ස්වාමීනි අධික පීඩාවක් වෙහෙසක් දැනුණාද? රිදුම් දුන්නාද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ජීවක වෙදදුරාට ප්‍රකාශ කරනවා සසර බැමි සිඳලු කෙලෙස් හොල් උදුලා දැනු හැම කෙලෙසුන් සියල්ලම බෝධි මූලයේ වජ්‍රාසනයේ බද්ධ පරයන්කේ සම්බුද්ධ රාජ්‍ය ඥානා ලෝකයෙන් සිඳලු මවන්නේකට ශෝකයක් දාහයක් පරිදාහයක් පීඩාවක් ලතැවුලක් සංතාපයක් ඇතිවන්නේ නැහැ. මම සියල්ලෙන් මිදී ගියා කියලා වදාලා. ඉතින් හිතන්න බුදුරජාණන් වහන්සේ එහෙමයි ලෝ සතුන්ට මේ ධර්මය දේශනා කරන්නට ගිහිල්ලා දුක් කිහිලුවේ. එවන් දුකක් උහුලා නමුත් සම්බුදු මෙහෙවර අඩු ලුහුඬු නොකර දේශනා කරපු නිසා තථාගතයන් වහන්සේ අනුත්තර ශාස්ත්‍රූන් වහන්සේ ලෙසයි දෙවි මිනිසුන් හැමදාකම වඳිද්දි පුදද්දි ගුණ කියමින් බුදුන් පිදුවේ.
එනිසා ඔබටත් ඒ බුදුරජාණන් වහන්සේගේ දහම මෙලොවට පරලොවට ඒකාන්තයෙන් යහපත පිණිස පවතිනවා. එසේ පවතිවා කියලා මම ආශිර්වාද කරනවා. අපි උදේ වරුවේ සාකච්ඡා කළේ ප්‍රකීර්ණක නම් වූ ගණයට අයත් චෛතසික ධර්ම. විතර්කය, විචාරය, විතක්ක විචාර, අධිමොක්ඛ, විරිය, පීති කියන මෙන්න මේ චෛතසික ධර්ම පිළිබඳව යම් කරුණු ටිකක් සාකච්ඡා කළා. දැන් අපට කතා කරන්නට තියෙන්නේ ඡන්දය නම් වූ චෛතසික ධර්මය පිළිබඳව. ඡන්දය නම් වූ චෛතසික ධර්මය. කැමැත්ත කියන අදහස ඡන්දය කියනකොටම හිතට එනවා. සිතෙහි පවත්නා අරමුණ ගැනීමට අත දිගු කරන්නා බඳු ස්වභාවයටයි මේ ධර්මයේ තුල ඡන්දය කියලා දේශනා කරන්නේ. නමුත් මේ ස්වභාවයේ ලෝභය නෙමෙයි, ලෝභ චෛතසිකය නෙමෙයි. ඡන්දනං ඡන්தோ කියලා මේ පෙළදහම තුල විස්තර වෙනවා. කැමැති වීම ඡන්දයයි කියලා. කත්තු කම්මිතා ලක්ඛනේ ලක්ඛනං ඡන්தோ ආරම්මන පරියේෂණ රසෝ ආරම්මනේන අත්තික භාවපච්චේ පදට්ඨානෝ තත්තේවස්ස ඡන්දස්ස පදට්ඨානෝ ආදී වශයෙන් ඡන්දයෙහි ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ වදාරනවා අරමුණ ගැනීම පිණිස සිතේ ඇතිවන්නා වූ උවමනාව, කැමැත්ත, ඕනෑකම ඡන්දේ නම් වූ ස්වභාවයයි. නමුත් ඒ ලෝභය නම් වූ ස්වභාවය නෙමෙයි. ලෝභය අයිතිවන්නේ අකුසල චෛතසික කොටටයි. ලෝභය කියන්නේ අකුසල චෛතසිකයක්. නමුත් ඡන්දය කියන්නේ අකුසල චෛතසිකයක් නෙමෙයි, කුසල චෛතසිකයක් හැටියටත් නෙමෙයි, ප්‍රකීර්ණක චෛතසිකයක්. කුසල විපාක ක්‍රියා සිත්වල සුදුසු පරිදි යෙදෙන නිසායි ප්‍රකීර්ණක චෛතසිකයක් කියලා කියන්නේ. ඒ ඡන්දය එහෙම නැත්නම් අරමුණ ගැනීමට ඇති කැමැත්ත සම්මා ඡන්දය, මිච්ඡා ඡන්දය කියලා ආකාර දෙකකට බෙදෙනවා. යහපත් වූද අයහපත් වූද ඡන්දය. සම්මා ඡන්දය කියන කාරණය කුසල කර්මයන් සිද්ධ කිරීම වශයෙන් පහළ වෙන ස්වභාවයක්. අකුසල චිත්තයක් සමග යෙදෙන ඡන්දයට කියන්නේ මිච්ඡා ඡන්දය කියලා. අකුසල චෛතසිකයන් සමග යෙදෙන ඡන්දය මිච්ඡා ඡන්දය. කුසල චෛතසිකයක් හැටියට යෙදෙනකොට නැත්නම් කුසල සිත් සමග යෙදෙනකොට සම්මා ඡන්දය. හැබැයි ධර්ම ස්වභාවයක් හැටියට ගත්තොත් ඡන්දේ නම් වූ චෛතසිකයමයි. ඡන්දේ නම් වූ චෛතසිකයමයි. ඛේමං පත්තේත භික්ඛවෝ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ക്ഷേමය නම් නිවන ප්‍රාර්ථනා කරගෙන නිවන බලාපොරොත්තුෙන් මේ ශාසනයෙහි ඇලුම් කරන්න. එතන බුදුරජාණන් වහන්සේ වදාළේ කත්තු කම්මිතා කුසල ඡන්දය. කත්තු කම්මිතා කියන එකෙන් අදහස් කළේ කරනු කැමැත්ත. කුමක් කරනු කැමැත්තද? කුසල් දහම් වඩනු කැමැත්ත. අන්නේ ඡන්දයට කියනවා සම්මා ඡන්දය. සම්මා ඡන්දය. යම් කෙනෙක් අකුසල් දහම් සිද්ධ කරන්නට කැමති වෙනවා නම් අන්නේ කැමති වීමට මිච්ඡා ඡන්දය කියන්න පුළුවන්. අකුසල් දහම් සම්පාදනයේ ඇති කැමැත්ත. වෙනත් විදිහකින් කිව්වොත් සිකපඳ බිඳ ගන්නට, ලාමක සිතුවිලි හා එකතු වන්නට, ලාමක ක්‍රියාවන් හා එකතු වන්නට, අසම්මත දෑ කරන්නට යමෙකුගේ හිතේ කැමැත්තක් ඇති වෙනවා නම් අන්නේ කැමැත්තට කියනවා මිච්ඡා ඡන්දය කියලා. මිච්ඡා ඡන්දය. මිත්‍යා කියන වචනේ තේරුම තමයි වැරද්ද කියන එක. මිත්‍යා ඡන්දය. මෙන්න මේ මිච්ඡා ඡන්දයත් සම්මා ඡන්දයත් ඒකශේෂ කරමින් ඡන්දේ නම් වූ චෛතසික ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ඡන්දේ නම් වූ චෛතසිකය යෙදෙන නොයෙදෙන සිත් පිළිබඳව විවරණයක් ඉදිරිපත් කරලා තථාගතයන් වහන්සේ
ප්‍රකීර්ණක චෛතසික පිළිබඳව දේශනාව හමාර කරනවා. මෝහ මූල සිත් දෙක හෙවත් අකුසල් සිත් 12 අතරින් අවසාන සිත් දෙකේ මේ ඡන්දය නම් වූ චෛතසිකය යෙදෙන්නේ නැහැ. ඒ වගේම අහේතුක චිත්තෝත්පාද 18හිම මේ ඡන්දය නම් වූ චෛතසික ස්වභාවය යෙදෙන්නේ නැහැ. මේකී සිත් චෛතසික නැත්නම් මේකේ චිත්තෝත්පාද 20හිම ඒ කියන්නේ මෝහ මූල සිත් දෙකේ අහේතුක සිත් 18 යන මේ සිත් චිත්තෝත්පාද 20හි ඡන්දය නම් වූ චෛතසිකය යෙදෙන්නේ නැහැ. සිත් 89 සිත් 20ක නොයෙදෙන මේ ඡන්දය සිත් 69ක යෙදෙන්නේ චෛතසික ධර්මයක් හැටියට කත්තු කම්මතා කරනු කැමැත්ත සාධනය කරමින්. එහෙම නැත්නම් ඒ සිත පහළ වීමේ අරමුණක් වේනම් සිත පහළවන්නේ කුමක් උදෙසාද, කුමන කාර්යයක් පරිමසන්නද, අන්නේ කාර්ය කරනු කැමැති බව මේ ඡන්ද චෛතසිකයේ ලක්ෂණයක්. එනිසා ඔබ තේරුම් ගන්න, මතක තබා ගන්න, සිත් 20ක නොයෙදෙන ඡන්දය නම් වූ චෛතසිකය සිත් 69ක යෙදෙන හැටි ඉදිරියේදී තවදුරටත් අපි පිළිබඳව විස්තර කතා කරනවා. දැන් අපි කතා කරපු විතර්ක, විචාර, අධිමෝක්ෂ, වීරය, පීති, ඡන්ද කියන මේ චෛතසික ධර්මතා 6ට බුදුරජාණන් වහන්සේ වදාරනවා කුමක්ද? ප්‍රකීර්ණක චෛතසික. ප්‍රකීර්ණක කියන වචනේ තේරුම හැටියට වදාරන්නේ මිශ්‍ර. මිශ්‍ර කියන අර්ථය තියෙනවා. මිශ්‍ර වූ චෛතසික. කුමක්ද මිශ්‍ර කියන එකේ තේරුම? කුසල අකුසල විපාක ක්‍රියා සිත්වල සුදුසු පරිදි යෙදෙනවා නම් යෙදෙනවා, යෙදෙන්නේ නැත්නම් යෙදෙන්නේ නැහැ. ඒ නිසා කුසලයේ අකුසලයේ විපාකයේ ක්‍රියාවෙන් උන්මිශ්‍රව යෙදෙන නිසා මේ චෛතසික ධර්ම 6 ප්‍රකීර්ණක චෛතසික ලෙසයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. උපමාවකින් කිව්වා යමක් ගනු කැමැතිව දෑත දිගු කිරීමක් හා සමානයි කියන්නේ. යමක් ගැනීමේ කැමැත්තෙන් දෑත දිගු කිරීම හා සමානයි. දෑත දිගු කිරීම හා සමානයි. එතකොට මේ කතා කරපු ප්‍රකීර්ණක චෛතසික පිළිබඳව යම් අදහසක් හිතේ ඇති කරගන්න, නැවත නැවත කියවා අසා වඩාත් හොඳ අවබෝධයක් චෛතසික ධර්මයන් පිළිබඳව ඇති කර ගනිද්දී ප්‍රකීර්ණක චෛතසික හරියට දැනගෙන තිබීම ඊටාම උපකාරයි මේ අධ්‍යයනය සාර්ථක කරගන්නට. ඊළඟට අපිට කතා කරන්නට තියෙන්නේ අකුසල චෛතසික පිළිබඳව. සර්වචිත්ත සාධාරණ ගැන කතා කළා, ප්‍රකීර්ණක චෛතසික ගැන කතා කරා. ඉන් අනතුරුව 14ක් වූ අකුසල චෛතසික පිළිබඳව තමයි අපි අද දැන් මේ මොහොතේ පටන් සාකච්ඡා කරන්නේ, කතා කරන්නේ. ඒ අකුසල චෛතසික 14 නම් වශයෙන් මතක් කළොත් මෝහය, අහිරිකය, අනුත්තප්පය, උද්ධච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන මිද්ධ, විචිකිච්ඡා කියන මෙන්න මේ 14. මේ එකක් පාසා තේරුම් ගන්නට ඕන. අපේ මේ ව්‍යායාමය, උත්සාහය කුමක් උදෙසාද? මේ අකුසල ධර්ම කිසිදාක නූපදින ලෙස ප්‍රහාණය කිරීම උදෙසා. එනිසා දැනගෙන තිබීම ඉතාම වැදගත්. හොඳට හඳුනාගත යුතු යමක් ලෝකේ වේනම්, ඉතා අත්‍යන්තයෙන් ගැඹුරින් දැනගත යුතු යම් ධර්ම ස්වභාවයන් වේනම් මෙන්න මේ අකුසල ධර්මතා ගැන හොඳට දැනගන්නට ඕන. දැනගන්න මෙව වංචනික ලෙස වංචක ධර්ම හැටියට අතුලාන්තේ ක්‍රියාත්මක වන හැටි හොඳට තේරුම් යනවා. ඇතම් කෙනෙකුට මේ අකුසල ධර්ම වල ඇති මුයිහන ස්වභාවයවත් මෝහ ස්වභාවය නිසා, බොලා කරන ස්වභාවය නිසා, වංචක ස්වභාවය නිසා වැටහෙන්න පුළුවන්
අකුසල ධර්මතා කුසල ධර්මතා හැටියට වැටහෙනවා. ඒ තරමින්ම අකුසලය සාමාන්‍ය කෙනෙකුගේ ඥානයේ නුවණ වැටහීම යෝනිසෝ මනසිකාරය මෝහා කරන සුළුයි. වලක්වාලන සුළුයි. ඉතින් ඒ නිසා ඒක ගැන අපි දැනගෙන තිබීම ඉතාමත්ම ප්‍රයෝජනවත් මේ සසර දුකින් නිදහස් වීමට වැඩ වෑයම් කරන මොහොතේ. මෝහය කියන මේ ධර්මතාව අපි පළමු කොට අවබෝධ කර ගන්නට ඕන, ඉගෙන ගන්නට ඕන. මෝහය නම් වූ චෛතසිකය. අකුසල චෛතසික 14න් මෝහය, අහිරික, අනොත්ප්ප, උද්ධච්ච කියන මේ චෛතසික ධර්ම 4 සෑම අකුසල සිතක් සමගම ඒකාන්තයෙන් යෙදෙන නිසා සර්ව අකුසල සාධාරණ චෛතසික කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. මෝහය, අහිරිකය, අනොත්ප්පය, උද්ධච්චය කියන මේ 4 12ක් වූ අකුසල චිත්තෝත්පාදයන් සමග යෙදෙන නිසායි එනමින් ව්‍යවහාර කරන්නේ. ආරම්මනේ මොහිතේති මෝහෝ කියලා වදාරනවා. ආරම්මණය තුල මුලාවටපත් වෙනවා කියන අර්ථයෙන් මෝහය කියලායි තථාගතයන් වහන්සේ මෝහය පිළිබඳව වදාළේ. කුමක්ද ආරම්මණයේ මුලාවටපත් වීම කියලා කියන්නේ? ආරම්මණ තුල මුලාවටපත් වීම කියන්නේ ආරම්මණයේ යථා ස්වરૂපී ලක්ෂණයන් හැරදා අයථා ස්වરૂපී ලක්ෂණයන් අයථා ස්වરૂපී ලක්ෂණයන් ඇත්ත හැටියට සත්‍ය හැටියට ගැනීමට කියනවා මේ මෝහයේ ඇති මුයිහන මුලා කරන ස්වභාවය කියන. මෝහය අන්ධ භාව ලක්ෂණෝ කියනවා. අන්ධ කරනවා. අන්ධ කරනවා කියන්නේ දැස අන්ධ කළොත් දැසෙන් යමක් බලන්නට බෑ. අන්ධ වූ දැසට රූප පේන්නේ නැහැ වගේම අන්ධ වූ සිතට සත්‍යය පේන්නේ නැහැ. සත්‍යය පේන්නේ නැහැ. සැබවින්ම දැස අන්ධ වුණත් කමක් නැහැ. ප්‍රඥාව නම් වූ ඇස පහළ වෙලා නම් තියෙන්නේ. දැස පෙනුනත් වැඩක් නැහැ. මෝහයෙන් අන්ධ වෙලා නම් ජීවත් වෙනවා. පෙනෙන දැස කුමක් කරන්නද? මෝහයෙන් අන්ධ වූ උපාසකතුමාට උපාසිකාවට භික්ෂුවට. නමුත් පෙනෙන දැස පෙනෙන වෙලාවේ කලාතුරකින් පෙනෙන බුදුරුව දෙස බලා කලාතුරකින් ඇසෙන ධර්මය අසා මොහඳුන සිඳලන්නට වදාළ ධර්මයෙන් ජීවිතය ආලෝක කරගන්නට යෝනිසෝ මනසිකාර මූල වැඩපිළිවෙලේ ගමන් කරන කෙනෙකුට මෙවන් කාලයක දැස පෙනීම වාසනාවක්. කන් දෙක ඇසීමත් වාසනාවක්. දැස පෙනෙනවා, කන් දෙක ඇසෙනවා. ජීවත් වෙන්න උපායනයන් හැටියට යම් යම් දේවල් ලැබිලා තියෙනවා. තාම මේ මාංශ පේශි වලින් අස්ථි පංජරයෙන් නහර වැල් වලින් සමන්නාගත කරජකය ඔසවා එහෙට මෙහෙට ගෙන යාමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ කරුණු බොහොම වාසනාවන්ත කරුණු ටිකක් මෙවන් යුගයක ධර්මයේ ඇසෙන නිසා අසුන් ධාම හිතන්න පුළුවන් හැකියාව පවතින නිසා ඔබ හිතන්න මේ කියන කාරණා පිළිබඳව. මේ මෝහය විවිධාකාරයෙන් බුදුරජාණන් වහන්සේ තෝරලා දෙනවා ශ්‍රී සද්ධර්මයේ තුල. චතුසු සත්‍යේසු අඥානං කියලා බහලා තියෙනව නේද? චතුරාර්ය සත්‍ය ධර්මයන් හි ඇති නොදක්නාකම නොදන්නාකම. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ නොවීම සුතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ භාවනාමේ වශයෙන් මේ ත්‍රිවිධාකාරයෙන් චතුරාර්ය සත්‍යෙහි අකත් පරිචය නොදන්නාකම නුහුරු බව නුපුරුදු බව වෙනත් පෙළියකින් කිව්වොත් චතුරාර්ය සත්‍ය අවබෝධයලා ඇති නොහැකියාවයි මෝහය කියන මේ චෛතසිකයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මෝහය නම් වූ චෛතසිකයෙන්
එවැගේම චතුරාර්ය සත්‍ය ධර්මය විතරක් නෙවෙයි පටිච්ච සමුප්පාද ධර්මය, කර්මයේ ඵලය ඇති කර්මයේ ඵලය අතර ඇති ඒ ධර්මය මේකක්වත් හයි හැටි අවබෝධ කරගන්නට නොදී, දැනෙන්නට වැටහෙන්නට නොදී අන්ධ කරන ස්වභාවය මිත්‍යා ඥානය කියලා හඳුන්වන මෙන්න මේ මෝහය තමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මිත්‍යා ඥානය ලෝකෙ මිනිස්සු නොයෙක් දේවල්, නොයෙක් නිෂ්පාදන, නොයෙක් විදිහේ පුදුම සහගත උපකරණ, පුදුම සහගත දේවල් සිද්ධ කරනකොට ඇතම් කෙනෙක් ප්‍රකාශ කරනවා ප්‍රඥාව නුවණ ඥානයයි ඒ කියලා. නමුත් ඒක එහෙම කිව්වට ඒ ප්‍රඥාව හෝ නුවණ හෝ ඥානය නෙවෙයි, මෝහයේම එක්තරා පැතිකඩක්. මෝහ මූල විතර්කයන්ගේම, මෝහ මූල විචාරයන්ගේම එක්තරා පැතිකඩක් පමණයි කියලායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ඒ නිසා මිත්‍යා ඥානය, මිත්‍යා මාර්ගය කියන මේ කරුණු වලිනුත් අදහස් කරන්නේ මෝහය නම් වූ චෛතසිකය, වැරදි ඥානය, වර්ධවාගත් දැක්ම. ඊතා බලවත් ලෙස සත්වයන්ට දවන්නට තවන්නට මේක හේතු වෙනවා. ඒ වගේම මේ මිත්‍යා ඥානය නම් මෝහය දුස්චරිතයන්, එහෙම නැත්නම් පාපී කර්මයන් සිද්ධ කරනකොට ඒ පාප කර්මයන් සිද්ධ කරන්නට උවමනා කරන උපාය සිතනවා. පාප කර්මයන් සිද්ධ කිරීම මම රහස්ගතව සැලසුම් සහගත ලෙස කරන්නට කල්පනා කරනවා නම් ඒ සඳහා හේතු වන්නේ මෝහය හෙවත් මිත්‍යා ඥානය. එතකොට දුස්චරිතයක් සිද්ධ කරලා යම් කිසි කෙනෙක්, අපි හිතමුකෝ පාපයක් සිද්ධ කරලා නොදන්නා කම නිසා හිතනවා කෙනෙක් මම යහපතක් කළා කියලා. වැරද්දක් කරලා යහපතක් කළා කියලා හිතනවා. දැන් ඔය අන්‍යාගමික ඇත්තෝ අනේක විද පවකම් කරලා හිතන්නේ යහපතක් කළා, හොඳ දෙයක් කළා කියන අන්නේ මොහොතේ පහළවන්නේ කුමක්ද? මිත්‍යා ඥානයේවත් මේ මෝහය නම් වූ ධර්ම ස්වභාවය සිතත් සමග. එනිසා යහපත් දේවල් කරලා අයහපත් දේවල් කරලා යහපත් දෙයක් කළා කියලා හිතුවා. යහපත් දෙයක් කරලා අයහපත් දෙයක් කළා කියලා හිතුවා. මේ අවස්ථා දෙකේදීම පහළවන්නේ කුමක්ද? මෝහය නම් වූ මේ ස්වභාවය. ලෝකේ සමහර අය යහපත් දේවල් කරලා හිතනවා යහපත් දේවල් කළා කියලා. එහෙම මිත්‍යාවන් ලෝකේ තියෙනවා. බුදු සසුන තුළ උනත් ඇතැම් පුද්ගලයන් නැත්නම් ඇතැම් අදහස් දරන අය යහපත් දේවල් කරලා අයහපත් දේවල් කරා කියලා හිතන අවස්ථා තියෙනවා. මේ සෑම තැනකම හටගන්නේ මෝහයමයි. අනාථපිණ්ඩික නම් වූ සිටුතුමාගේ 16ක් බහලා ඇති තමා මැරීමට පිණිස පැමිණි එක්තරා සොරි තමන් මරන්නට කලින් මොකද කරන්නේ? ලින්දට තල්ලු කරනවා. ලින්දට තල්ලු කරලා සොරාව ඝාතනය කරනවා. එතකොට සොරාව ඝාතනය කරලා තමාගේ ජීවිතය රැක ගන්නවා. ඉතින් ඒක විස්තර කරනවා ජාතක අර්ථ කතාවේ සාදාසී ධානුප්පත්තිකාය පඤ්ඤාය සවන්නාගතා. ඒ 16 ස්ථානෝචිත නුවණින් යුක්තයි කියලා. ස්ථානෝචිත නුවණින් යුක්තයි කියලා විස්තර කරනවා. කුමක්ද? තමන්ගේ ජීවිතේ මේර ගන්නට සොරාව ලිඳට තල්ලු කරපු නිසා. එතන ඇත්තටම එහෙම නුවණක් දෙයදලා තියෙනවා. තම ජීවිතේ බේරා ගැනීම කියන කාරණය, තම ජීවිතේ බේරා ගැනීම කියන කාරණය මුල් කරගෙන නම් එතන යම් නුවණක් ඇදලා තියෙනවා. හැබැයි ඒ සඳහා ගනු ලැබූ උපක්‍රමය ප්‍රඥාවෙන් ගත් උපක්‍රමයක් නෙවෙයි. නමුත් තම ජීවිතය බේරගත්තේ තව කෙනෙක් ඝාතනය කරලා. එනිසා ඒ 16ගේ ජීවිතේන්ද්‍රිය, රූප ජීවිතේන්ද්‍රිය, දැන් ඝාතනය කියන රූප ජීවිතේන්ද්‍රිය සිත දැමීමනේ. යම් කෙනෙක් යමෙක් ඝාතනය කරනවා නම් හෝ ඝාතනය වෙනවා නම් හෝ
මැරෙනවා කියන එකෙන් අදහස් කරන්නේ රූප ජීවිතේන්ද්‍රිය නසා දැමීම. රූප ජීවිතේන්ද්‍රිය නම් රූප ධර්මයේ පවතිනකම් රූපේ පවතිනවා. එය බාහිර උපක්‍රමයකින් නැති කරන්න පුළුවන් අවියායුධවල ඊළඟට වෙන යම් උපක්‍රමයන්ගෙන් නසා දමන්නට පුළුවන්, සිඳ දමන්නට පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේ තමන්ගේ ජීවිතේන්ද්‍රිය හැමත් තමන්ගේ පණ රැක ගන්නට ඒ 16 කල්පනා කරලා ඒ කල්පනා කිරීම ප්‍රඥාවට අයිති වුණාට පළමු කොට එහෙම කල්පනා කරලා දෙවනුව මේ උදෙසා මා කුමක් කළ යුතුද කියලා කල්පනා කරද්දී ඇති වුණා වූ ඝාතන චේතනාව අයිතිවන්නේ ඒ ඝාතන උපක්‍රමය අයිතිවන්නේ ඝාතනයේ පිණිස ක්‍රමෝපාය සිටීම අයිතිවන්නේ මෙන්න මේ මිත්‍යා ඥාණයට හේවත් මෝහයට. මිත්‍යා ඥාණයට හේවත් මෝහයට. ඉතින් ඒ නිසා ඒ වගේ තැන්වල අපේ ජීවිතවල වැරදි දේවල් සිද්ධ කරද්දී වට උපක්‍රම කරද්දී ඒ සඳහා ක්‍රමවිධි කල්පනා කරද්දී කවුරු හරි කෙනෙක් මිනිස් ලෝකේ හරි වෙන යම් ලෝකයක හරි හිතෙන්න පුළුවන් ප්‍රඥාව කියලා. හැබැයි ප්‍රඥාව නෙමෙයි. ප්‍රඥාව නෙමෙයි මිත්‍යා ඥානය නමින් හඳුන්වන මේ මෝහ චෛතසිකයයි කියලා ඔබ තෝරගන්නට ඕන. එදා අනාථ පිණ්ඩික සිටුතුමාගේ දාසිය සොරාගේ ජීවිතේන්ද්‍රිය නසා දමන්නට කැමැත්තෙන් ඒ සඳහා මෙනෙහි කරලා අකුසල ජවන් වාර උත්පාදනය කරලා සොරාගේ ජීවිතය නසන්නට කායික ප්‍රයෝගයක් කායික යෙදීමක් සිදු කළා. ඒ යෙදීම සඳහා ඇයට අකුසල සංඥාව අකුසල සිත අකුසල සිතේ මෝහය මේ සියල්ල හේතු වුණා. එනිසා අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ඇතැම් දේවල් සිදු කරද්දී වැටහෙනවා මේක යහපතක් මේක කුසලයක් මේ දේ හොඳයි ආදී වශයෙන් වැටහුණත් හොඳට හොයලා බලනකොට විමසලා බලනකොට ධර්මානුකූල විනිශ්චයට එනකොට සියුම් ලෙස ලෝභාදී අකුසල ධර්ම පහළ වෙලා නම් තියෙන්නේ. මෝහාදී අකුසල ධර්ම පහළ වෙලා නම් තියෙන්නේ. සිද්ධ වෙලා තියෙන අකුසලයක් මිසක් කුසලයක් නෙවෙයි. ඒ කාරණා ගැන හොඳට සිහි කරගන්න. ලෝකේ ඉන්න මිනිස්සු අකුසල් කරන්නට උවමනා කරන නොයෙක් විදී අවියායුධ හදන්නට ඒවා ක්‍රියාත්මක කරන්නට දක්ෂව කටයුතු කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයක් ප්‍රඥාව කියලා. නමුත් එහෙම හිතුණාට ඒ ප්‍රඥාව නෙමෙයි. ඒකට කියනවා මේ උපායෙහි දක්ෂ බව නැත්නම් උපාය චින්තා කියලා. උපාය චින්තා. නොයෙක් විදී අවියායුධාදී පරෝපක්‍රමේ නැත්නම් පරසත්වයන් ඝාතනයට විනාශයට නැසීමට තව කෙනෙකු හේතනයටපත් කිරීමට විහෙතනයටපත් කිරීමට යමෙක් යම් ප්‍රයෝගයක් ගනු ලබනවා නම් ඒ සඳහා උපාය මාර්ග සම්පාදනය කිරීම යුද්ධවලට වෙන්න පුළුවන් කොවලහාලන වලට වෙන්න පුළුවන් නිර්පා හැරීම් පලාවා හැරීම් වලට වෙන්න පුළුවන් අනසතු දෙය අයිති කර ගන්න වෙන්න පුළුවන් මේ වගේ අවස්ථාවක ඒ සඳහා කලමනාදී කල්පනා කරනවා නම් අන්නේ කල්පනා කරන එකට කියන්නේ ප්‍රඥාව නෙවෙයි උපාය චින්තා කියලා. ඒ සඳහා උපාය කල්පනා කරන උපාය චින්තාව කියන එකත් අයිතිවන්නේ මිත්‍යා ඥානයටමයි, මිත්‍යා සංඥාවටමයි, මිත්‍යා විතර්කයටමයි, මිත්‍යා විචාරයටමයි. ඔය කාරණා ගැන තේරුම් ගන්නට ඕන. තේරුම් ගත්තොත් පමණක් මෝහයට මුලා වෙලා කෙනෙක් හිතනවා නම් අකුසල ධර්මයන් මේ කුසල ධර්මයන් මේ සිද්ධ කළේ කියලා ඒ මුලාවෙන් ගැලවෙන්නට ඒක හේතුවක් වෙනවා. ඊළඟට ඒ මෝහය නම් වූ ස්වභාවය දිට්ඨිගත සංප්‍රයුක්ත මෝහය, දිට්ඨිගත විප්‍රයුක්ත මෝහය කියලා ආකාර දෙකකින් බෙදෙනවා. දිට්ඨිගත සංප්‍රයුක්ත මෝහය කියන්නේ මිත්‍යා දෘෂ්ටියත් සමග යෙදෙන්නා වූ මෝහය. ඒකත් ඊටාම බරපතලයි. මිත්‍යා දෘෂ්ටියත් සමග මෝහය සම්බන්ධ වුණා කියන්නේ මෝහයත් සමග මිත්‍යා දෘෂ්ටිය සම්බන්ධ වුණා කියන්නේ දෘෂ්ටියේ බලය මෝහයේ බලය වඩාත් වැඩි වෙනවා. මෝහයෙන් තොරව දිට්ඨියක් හටගන්නේ නැහැ. හැබැයි දිට්ඨියෙන් තොරව මෝහය හටගන්න පුළුවන්.
මෝහයෙන් තොරව දිට්ඨියක් හටගන්නේ නැහැ කිව්වේ. සෑම දිට්ඨිගත සංප්‍රයුක්ත සිතක්ම හටගන්නේ මෝහය හා සමග. මෝහයත් සමග. නමුත් මෝහය දිට්ඨිගත විප්‍රයුක්ත සිත් සමගත් පහළ වෙනවා. මිත්‍යා දෘෂ්ටිය නොයෙදෙන සිත් සමගත් මෝහය පහළ වෙනවා. එතකොට ඒ මෝහය හඳුන්වනවා දිට්ඨිගත විප්‍රයුක්ත මෝහය කියලා. දිට්ඨිගත විප්‍රයුක්ත මෝහය. කොහොම නමුත් දිට්ඨියෙන් යුක්තව හෝ දිට්ඨියෙන් තොරව මේ මෝහය නම් වූ චෛතසික ස්වභාවය ඇති වුණොත් එය දුකටමයි හේතු වෙන්නේ. උපමාවකින් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුල දේශනා කරනවා හරියට මේ ඇසේ යම් පටලයක් බැඳුණා වගේ කියලා. ඇසේ පටලයක් බැඳීම වෙනත් විදිහකින් කියවොත් විවිධ නොයෙක් අපි තමකෝ නිල වර්ණයෙන් රක්ත වර්ණයෙන් යුක්ත උපැස්සිවලක් දමා උපැස්සිවලක් පැලඳ ලෝකයේ දෙස බලනකොට දේවල් දිහා බලනකොට එයාට පේන්නේ නිල වර්ණයෙන් යුතු ගහකොළ ගල් පර්වත කඳු පුද්ගලයන් සතා සිව්පාව නිල වර්ණයෙන්මයි පේන්නේ. ඉතින් කෙනෙක් කිව්වොත් එහෙම නිල වර්ණයක් නැහැ ඔතන මෙන්න මෙහෙම වර්ණ විකතියක් වර්ණ ස්වභාවයක් තියෙන කියලා පිළිගන්නේ නැහැ. රක්ත වර්ණයෙන් බලනකොට ඒත් එහෙමයි හැමදේම රක්ත වර්ණයෙන් රතු පාටින් පේන්නේ. හැබැයි එහෙම කිව්වට එහෙම දැක්කට ඇත්තටම රතු පාට නෙමෙයි පවතින්නේ. වර්ණ රූපයට වඩා වෙනස්. වෙනත් වර්ණයක උපැස්සිවලක් බලනගෙන බලනකොට ඒත් එහෙමයි. එහෙනම් යථාව දර්ශනයට නම් එයා කැමති වෙන්නට ඕනේ ඒ උපැස්සිවල අයින් කරලා බලන්නට. හැබැයි අයින් කරන්නත් කියලා දෙන්නට ඕනේ අයින් කරන විදිය. උපැස්සිවලක් පැලඳ ඇති බව, එය අයින් කළ යුතු බව, අයින් කළ යුතු ආකාරය කියන මේ ටික කියලා දුන්නාම යම් ප්‍රයෝගයක් යම් වෙහෙසක් දරලා අයින් කළොත් පමණක් ඔන්න යථාව දර්ශනය ලැබෙනවා. තත්වය අවබෝධ වෙනවා. නියමාකාර ස්වરૂපය හඳුනා ගන්නට ලැබෙනවා. එතකොට අන්න ඒ වගේ පෙනෙන රූපයේද, ඇසෙන ශබ්දයේද, සෙසු ආරම්මණයන්හිද යථාව ලක්ෂණය ඇත්ත ඇතිසැටිය වසා දමා අයථාව ලක්ෂණය නැති සැටියක් මවා දැක්වීම පෙන්වීම මෙන්න මේ මෝහේ කාර්යයක්. එනිසා කිව්වේ ආරම්මනේ මුයිහතිති මෝහෝ කියලා. ආරම්මණය තුල මුලාවටපත් වෙනවා. කොහොමද මුලා වෙන්නේ? සාමාන්‍ය මුලාවේ උච්චතම පරිච්ඡේදය ගත්තොත් අනිත්‍ය දේ නිට්ටයයි කියලා මුලා වෙනවා. අනිත්‍ය නිට්ටය සංඥා. දුක් දේ සැපයි කියලා මුලා වෙනවා. අනත්තනි අත්ථ සංඥිනෝ. අනාත්ම දේ ආත්මයි කියලා මුලා වෙනවා. අසුභේ සුභ සංඥිනෝ. අසුභ දේ සුභයි කියලා මුලා වෙනවා. අමුතුවෙන් හිතා අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්න උවමනාවක් නැහැ. ඉබ්බන්දු මනෝභාවයක් බොහෝ කලක පටන් ප්‍රගුණ වෙලා ඇති නිසා ආරම්මණයන් මුණ ගැසෙනකොටම ඔය කියපු දේ අතුලාන්තේ සිද්ධ වෙනවා. මෝහ චෛතසිකයේ බලය ක්‍රියාත්මක වෙනවා. මෝහ චෛතසිකයේ ඇති අන්ධ කරන බව, අචක්කු කරන බව, ප්‍රඥාව නැති කරන ගතිය, දැස අන්ධ කරන ගතිය ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන නිසා මේ මෝහය කියන ධර්මය ඇසේ පටලයක් වගේ කණ්ණාඩියක් වගේ කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. සියලු අකුසල චිත්තයන්හි යෙදෙන නිසා සර්ව අකුසල සාධාරණයි කියලා වදාරනවා. අන් කිසිම සිතක මේ මෝහය නම් වූ චෛතසිකය යෙදෙන්නේ නැහැ. යෙදෙනවා නම් යෙදෙන්නේම අකුසල සිත් 12 පමණයි. යෙදෙනවා නම් කියන එකෙන් අදහස් කරේ ඒකාන්තයෙන්ම යෙදෙනවා. අකුසල සිත් 12 පමණයි යෙදෙන්නේ. ඉතින් ওই චෛතසිකයට කියනවා මෝහය නම් වූ චෛතසිකය කියන්නේ. මෝහය. ඊළඟ අකුසල චෛතසිකය තමයි කුමක්ද? අහිරිකය. අහිරිකය. කුමක්ද අහිරිකය කියලා කියන්නේ? පව් කරන්නට අකුසල් ධම් සම්පාදනය කරන්නට සම්පාදනයක් ඕනේ. ඉතින් අකුසල් කරන්නට කුසල් ධම්නේ සම්පාදනය කරන්නේ නේද? සම්පාදනය කියන ගෞරවනීය නාමයෙන් අකුසලයන් මොකටද හඳුන්වන්නේ නේද? හරියට මත්පැන් කිව්වා වගේ. නේද?
පන් කියන වචනේ සාසනික වචනයක්ද අසාසනික වචනයක්ද? සාසනික වචනයක්. සුරා සොඬුන් ඒකට යොදාගෙන තියෙනවා නේද? අහිරිකය කියන්නේ සිතෙහි යෙදෙන පව්කම් කිරීමේ පව්කම් කරන්නට ලැජ්ජාවක් නැති ස්වභාවය. පව්කම් කරන්නට ලැජ්ජාවක් නැති ස්වභාවයට කියනවා අහිරිකය කියලා. න හිරියති න ලජ්ජති අහිරිකෝ කියලා කියනවා. යම් පුද්ගලයෙක් කාය දුස්චරිතාදිය කෙරෙන් ලැජ්ජාවටපත් නොවේ නම්, කාය දුස්චරිත කියන එකෙන් අදහස් කළේ කායික වැරදි. වචී දුස්චරිත කියන්නේ වාචික වැරදි. මනෝ දුස්චරිත කියන්නේ මානසික වැරදි. මේ වැරදි කරන්නට ලැජ්ජාව වෙන්නේ නැත්නම්, මේ වැරදි කරන්නට බය ලැජ්ජාවක් ඇති වෙන්නේ නැත්නම්, ඔහේ සිද්ධ කරනවා නම් හරියට ඌරෙක් ගම් ඌරෙක් අසුචි වලකට කැමැත්තෙන්ම යනවා වගේ. අසුචි වලකට යන්නට ඔහුට ලැජ්ජාවක් ඇතිවන්නේ නැහැ. එයා කැමති එකේ ඉන්න. අන්න ඒ වගේ ස්වභාවයක් වෙනම් අන්නේ පුද්ගලයාගේ ස්වභාවයට කියනවා අහිරික කියනම්. අහිරිකේ නම් මූචෛතසිකය කියලා. ඒ අහිරිකයෙන් යුක්ත පුද්ගලයාට කියනවා අහිරිකෝ කියලා. අහිරිකෝ අහිරික. එනිසා කාය දුස්චරිතාදියට ලැජ්ජා නැති බව අහිරිකයයි. කාය දුස්චරිතාදියට ලැජ්ජා නැහැ. සියලු අකුසල් සිත් සමග මේ අහිරිකය නම් චෛතසික ස්වභාවයේ ඒකාන්තයෙන් යෙදෙන බව. සියලු අකුසල් සිත් සමග යෙදෙන නිසා අහිරිකය සර්ව අකුසල සාධාරණ නමින් බුදුරජාණන් වහන්සේ වදාළා. උපමාවකින් කිව්වොත් අසුචි වලක ඌරෙක් වගේ ලැජ්ජාවක් නැති බව අහිරිකය. අකුසල් සිද්ධ වෙන්නේ මේ දේවල් එකතු වෙලා නිකන් නෙවෙයි. ඊළඟ අකුසල චෛතසිකේ කුමක්ද? අනොත්තප්ප න ඔත්තප්පතීති. අනොත්තප්පං කියලා කියනවා. යම් ධර්ම ස්වභාවයක් කාය දුස්චරිතාදීන් බියවීම ඇති නොකරයිද? වෙනත් විදිහකින් කිව්වොත් කාය දුස්චරිත ආදියට පව්කම් වලට බය නොවන ස්වභාවය. පව්කම් කරන්නට බය නොවන ස්වභාවයට තමයි අනුත්තප්ප කියන්නේ. බය නොවන ස්වභාවය. පවට බය වෙන්න ඕනනේ. අහිරිකෝ අනුත්තාපි බුදුරජාණන් දේශනා කරන්නේ පෙච්චසෝ නලභතේ සුඛං. අහිරිකෝ අනුත්තාපි පෙච්චසෝ නලභතේ සුඛං. ලැජ්ජා බය නැති නිසා මරණින් මත්තේ ලැජ්ජා බය නැති කෙනා මරණින් මත්තේ සැප විඳිනවා කියලා එකක් වෙන්නේ නැහැ. දැන් ඔයත් මේ ජීවිතේ යම් සැපයක් විඳිනවනේ නේ. අනේ ස්වාමීන් වහන්සේ කරනම් කියලා වැඩක් නැද්ද? නමුත් මිනිස් ලෝකේ කියන්නේ සුගතියක්. සුගතියක ආපු කෙනෙකුට දැන් මිනිස් ලෝකේ කියන්නේ කුසල කුසල විපාක මිශ්‍ර ලෙස විපාක ලැබෙන භූමියක්. දිව්‍ය ලෝකයේ කියන්නේ බොහෝසෙයින් කුසල විපාක පමණක් ලැබෙන තැනක්. പ്രേත විශේෂයෙන් නිරය කියන්නේ අකුසල විපාක පමණක් ලැබෙන තැනක්. කලාතුරකින් කුසල විපාකයක් පහළ වෙනවා. කොහොම වුණත් මිනිස් ලෝකයේ සුගතියක්නේ. සුගතියට ආපු අයත් ලැජ්ජා බය ඇතිව මේ උපාසිකාව හොඳ කුල කුමාරිකාව හැටියට පෙර ජීවිතවල ඉඳලා තියෙනවා. ලැජ්ජා බය ඇතිව. පවට ලැජ්ජා වෙලා, පවට බිය වෙලා, සිතවිල්ලකින්වත් වරදවා යන්නේ නැතුව ඇති හැකි පමණින් දන් දීලා නේද? උපාසක මහත්තුරුත් එහෙම කුල කුමාරයෝ හැටියට ඉඳලා තියෙනවා. කුල කුමාරයෝ කුල කුමාරිකාව කියන්නේ උසස් කුලයක උපන්නා කියන අර්ථයෙන් නෙමෙයි. කුලය අප්‍රධානයි. හැබැයි කොතන උපන්න කායිකවද වාචසිකවද යහපත් දේ සිද්ධ කළා. එනිසා එහෙම කරපු නිසා පවට ලැජ්ජා වෙච්ච නිසා පවට බය වෙච්ච නිසා අද මිනිස් ලෝකේ. මිනිස් ලෝකෙට ඇවිල්ලා පවට ලැජ්ජා බය ඇති වුනේ නැත්තම් දුගතියේ යන්න වෙනවා. පවකම් සිද්ධ වෙලා.
එනිසා පාපයට ලැජ්ජාවත් පාපයට බයත් ඇති කරගන්නට ඕන. පවට බිය නොවන ස්වභාවය උපමාවකින් දේශනා කරන හරියට පළඟැටියේ ගින්නට බය නොවෙනවා වගේ. දැකලා තියෙනවානේ කොච්චර හරි පළඟැටියේ පිච්චෙන කම්ම අඬු ටික පිච්චෙන කම්ම පහන් දැල්ලට ලිපට පනිනවාමයි. අඟුරු වෙලා යනකම් මැරිලා යනකම් පනිනවා. කොච්චර හරි යාට ප්‍රිය වෙන්නේ මොකක්ද? පහන් දැල්ලමයි. අන්න ඒ වගේ පවට බොහෝ දෙනා ඇබ්බැහි වෙලා ඉවත් වෙන්න කිව්වා. අතහරින්න කිව්වත්, දුරු කරන්න කිව්වත්, ප්‍රහාණය කරන්න කිව්වත් එහෙම කරන්න බැරි විදිහටම ඇබ්බැහි වෙලා පාපයට අකුසලයට. ඒක නිසා පළඟැටියේ ගින්නට ඇලුම් කරනවා වගේ පාපයට බය නැති වුණොත් දැන් පළඟැටිය දන්නේ නැහැනේ පිච්චෙනවයි කියලා. පළඟැටිය දන්නේ නැහැ මම මේ වැළඳගන්නේ මරණයයි කියලා. දන්නවනම් වැළඳගන්නේ නැහැ. හැබැයි පළඟැටියා ගින්නට පැනලා වැළඳගෙන ගින්න වැළඳගෙන මැරෙන්න එක වතාවයි. තප්පච්චයා ඒ හේතුවෙන් එයාට මරණින් මත්තේ ඒ ගින්නට පැනලා ගින්නෙන් පිච්චිලා මැරිච්ච එක හේතු වෙන්නේ නැහැ. එයාට දුගතිය යන වෙන කර්ම හේතු වෙනවා. ඒ මොහොතේ ද්වේෂ මූලසිත පහළ වේවි. අරක තනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. මහණෙනි අර ඈතින් පේන ගිනි ගත්ත මුලින් ඉඳන් රතු පාට වෙච්ච ගිනි ඇවිලා ගත්ත මහා තරකඳ නැත්නම් ගිනි කඳ පේනවද? ලොකු කඳක් ගිනි අරගෙන දැකලා තියෙනවද? සමහර ගස් වලට ගිනි තියෙනවා මුලින් මුළු ගහම ගිනි අර ගන්නවා. ඉතින් ගිනි දැල් පිට වෙනවා හුලඟ වැදෙනකොට දීප්තිමත්ව බබලනවා. දීප්තිමත්ව බබලනවා. ඔය පහුගිය කාලේ එක රටක ගිනි ගත්තේ තනිකර අක්කර ලක්ෂ ගාන. බලන්න මිත්‍යා ඥානයක හැටි. එයත් ඔයක ඔටුව වතුර බොන හින්දා තමයි මේ ලැබු ගිනි හටගන්නේ කියලා. ඔන්න මිත්‍යා ඥානයක හැටි. එහෙම හිතලා ඔටුව දහස් ගණන් මරුවා. බොහොම විනෝදයෙන් මරුවා. එක සතෙක් සිප ගන්නවා අනිත් සත්තු මරනවා. මිත්‍යා ඥානයක හැටි. ඔයත් හිතනද වගතුවක් වෙයි කියලා. ඉතින් ඒ නිසා මෙලොවටද ඒකේ තියෙන අහිතකර බව තමයි ඊළඟට මැරෙන තරම ඊළඟට දැන් එන උවදුරු වලට යහපත් සම්මාදිට්ඨිය පිහිටපු අය හිටියා. ඒ අයත් අහු වෙන්න පුළුවන්. විපාක ආදීනව හැටියට ඒවා එන්න පුළුවන්. අකුසල විපාක ආදීනව හැටියට. අකුසල විපාකෙහි ආදීනව හැටියට. නිස්සන්ද ඵල හැටියට. අප්‍රතිරූප දේශයක විසීමක් හැටියට හොඳ මිනිස්සු හිටියත් පිච්චිලා මැරෙන්න පුළුවන්. මැරීගෙන යන්න හදන රටවල් නේද? හිතලා බලන්න. මිත්‍යා ඥානයක හැටි. ඉතින් ඒ නිසා ඒ ගිනි කඳ පෙන්නලා භාග්‍යවතුන් වහන්සේ අහනවා මහණෙනි අර ඈතින් පේන ගිනි කඳ ගැන කොහොමද හිතන්නේ? අපි හිතමුකෝ ඉතින් කියන ස්වාමීනි කිට්ටුවට යන්න බෑ. මහණෙනි ඔය ගිනි කඳ වැළඳ ගන්න එකද යහපත් වෙන්නේ? එහෙම නැත්නම් ශාක්‍ය කුලයේ උපන් කුමාරිකාවක් වැළඳ ගන්න එකද යහපත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඇහුවට පස්සේ භික්ෂුන් වහන්සේලා කියන ස්වාමීනි මේ ගිනි කඳ ඇල්ලුවොත් පිච්චෙනවා. ශාක්‍ය කුලයේ කුමාරිකාවක් වැළඳ ගන්න එක හොඳයි කියලා. ඒ වෙලාවේ වදාරනවා මහණෙනි එහෙම කියන්න එපා. ඔය ගිනි කඳ මේ වැළඳ ගත්තොත් පිච්චෙන්නේ මේ ජීවිතේ විතරයි කියලා. හැබැයි අනිත් කාරණේ කළොතින් කල්ප ගානක් පිච්චෙන්න හේතුවක්. මේක හැමෝටම පොදුයි. ශාක්‍ය කුලයේ කුමාරිකාවක් වැළඳ ගන්න ගියත් ශාක්‍ය කුලයේ කුමාරයෙක් වැළඳ ගන්න ගියත් මේ දේ වෙනවා. ඊට වඩා සැපයි නම් ගිනි කඳක් වළඳා ගැනීම, බදා ගැනීම. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නම් මේ කාරණේ දේශනා කරන්නේ තථාගතානං අට්ඨානේ ගජ්ජනානා මනත්ති. අස්ථානයේ ගර්ජනා කරන්නේ නැහැ. නුසුදුසු කරුණු කියන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළ දේ විශ්වාස කර ගැනීම තමයි ශ්‍රේෂ්ඨ වන්නේ. වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒ විදිහට තථාගතයන් වහන්සේ මේ පවට ඇති කරගත යුතු ලැජ්ජාවත් බයත් පෙන්වලා දීලා මිනිසුන්ට දෙවියන්ට ලබා දෙන අර්ථලාභය ගැන දන්නවනම්
බුදුරජාණන් වහන්සේ සිහිනයකින්වත් හැරදාන්න ලෝකේ කාටවත් බෑ. ඒක එහෙමම තමයි. පවට ලැජ්ජා නැති බව වගේම පවට බිය නොවීම කියන මේ කාරණය මෝහ සංප්‍රයුක්ත චිත්තයේ යෙදෙනකොට අතිශයින් බලවත් වේක යෙදෙනවා. පවට ලැජ්ජා නැති ස්වභාවය, පවට බය නැති ස්වභාවය මෝහය හා සංප්‍රයුක්තවමයි යෙදෙන්නේ. මෝහය හා සංප්‍රයුක්තව යෙදෙනකොට ලෝභයක් පහළ වෙනවා, ද්වේෂයක් පහළ වෙනවා. එහෙනම් ලෝභයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ පවට ලැජ්ජා නැතිකමත්, පවට බය නැතිකමත් කියන දෙකම එක්ක. ද්වේෂයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ පවට ලැජ්ජා නැතිකමත්, පවට බය නැතිකමත් කියන දෙකම කාරණා දෙකම මුල් කරගෙන. එතකොට පවට බය නැති බව, පවට ලැජ්ජා නැති බව කියන මේ දෙකෙන් බේරෙන්න නම් ඊට ප්‍රතිපක්ෂ ධර්මයන් දියුණු කරන්නට ඕන. පවට ලැජ්ජාව ඇතිවෙන, බය ඇතිවෙන විදිහට කල්පනා කරන්නට ඕන. පවට බය ඇතිවෙන විදිහට කල්පනා කරන්න ඕන. කොහොමද බය ඇතිවෙන විදිහට කල්පනා කරන්නේ? පවට බය ඇතිවෙන විදිහට කල්පනා කරන්නේ සතර අපා දුක් සිහි කරනවා. සතර අපා දුක් සිහි කරනවා. අර තියෙන්නේ බණ පොතේ, අපේ පරණ සිංහල බණ පොතේ අංගනක් එළුවෙකුගේ හිස සිඳ දාලා නිරේ වැටිච්ච කතාවක් නෙම සිහි කරනවා. ඒ කියන්නේ බණ පොතෙන් තේනවා එහෙනම් මේ කාන්තාවන් පිරිමින් දෙපිරිසම ප්‍රාණඝාතය කළා කියන එක. එළුවන්ගේ හිස සාමාන්‍යයෙන් එමගේ දේවල් සිද්ධ වෙනවා අඩුයින්. නමුත් එළුවෙක්ගේ හිසක් සිඳින එකට මේ කොච්චර ඇඟේ හයියක් ඕනද? නිකම් මේ කොස් කොටනවා වගේ කැපයි කියලා එළුවෙගේ බෙල්ල කැපෙන්නේ නැහැ. ලොකු වෙහසක් ගන්නට ඕන. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් සිහි කරලා අපාය භය පච්චවෙක්ඛනතා, අපාය භය මෙනෙහි කරලා, අපායේ භය ප්‍රතිවේක්ෂා කරලා නිදීම පිණිස වෑයම් කරන්නට ඕන. භවයේ ඇති බිහිසුණු බව දන්නෝ සිතවිල්ලකින්වත් පව නොකරති. බිහිසුණුකම ගැන නොදන්නෝ සිතවිල්ලකින්වත් කුසල් නොකරති. ඒකයි හේතුව. බිහිසුණු බව ගැන තේරුම් ගන්නට ඕන. ඊළඟ අකුසල ධර්මය. දැන් මේ කියපු අහිරිකයත් අනොත්ප්පයත් සෑම අකුසල් සිතත් සමගම යෙදෙනවා. දැන් බලන්න මේ අකුසල් සිතක් නිකන් නෙමෙයි හටගන්නේ. හේතුඵල ධර්මකින් මේ හේතු යෙදුණු පහළ වෙන සිත අකුසලයක්. මේ හේතු යෙදුන්නේ නැත්තම් මේ හේතු යෙදුන්නේ නැතුව කුසල හේතු යෙදුණු පහළ වෙන සිත කුසලයක්. දැන් හේතු වශයෙන් උත් වෙන්නනවා, ඵල වශයෙන් උත් වෙන්නනවා, වැරදුනොත් යන තැනක් වෙන්නනවා, හරි ගියොත් යන තැනක් වෙන්නනවා. හරි වැරදි දෙකම අයින් කරලා දැම්මට පස්සේ භව නිරෝධය වෙන හැටිත් පෙන්වා දෙනවා. කොච්චර පිනක් නොයත්තන්ට මේ වහන්න ලැබෙන්නේ නේද? නිසා නත්ති මේ සරණං අඤ්ඤං කියලා ඉගෙන ගන්නට ඕනේ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. උද්ධච්චය තමයි ඊළඟ අකුසල චෛතසිකය. උද්ධතස්ස භාවෝ උද්ධච්ඡං කියලා කියනවා. උද්ධතස්ස භාවෝ උද්ධච්ඡං. නැත්තම් උද්ධතස්ස භාවෝ කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ සෑම වෙලාවකම විසිරෙන ස්වභාවය, උඩට නැගෙන ස්වභාවය, තන්පත් වෙන්නේ නැහැ. උතුරා මතු වෙනවා. තන්පත්ව පවතින්නේ නැහැ සිත. අවූපසම ලක්ෂණ නොසන්සුන් බව තමයි මේ උද්ධච්චයේ ස්වභාවය. නොසන්සුන්කම හිතේ. හිත සංසුන් වුණොත්ද ගත සංසුන් වෙන්නේ, හිත නොසන්සුන් වුණොත්ද හිත සංසුන් වෙන්නට ඕන. සංසුන් වෙන්න ගත සංසුන් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළන්නේ මට පුළුවන් නිරෝධ සමාපත්තියෙන් දින 7ක් එක දිගට කෙසඟ මාත්‍රයේ කුදු ගත නොසොල්වා ඉන්නට කියලා. රහතන් වහන්සේලාට පුළුවන්. කෙසඟ මාත්‍රයකින් හෝ ගත නොසොල්වා දින 7ක් එක දිගට එකම ආසනයක ඉන්න පුළුවන් කෙනෙක් ඉඳිද පණ තියෙන ලෝකේ. වදුරක් ගිරලා ඉන්න පිඹුරෙකුටවත් ඉන්න බෑ. ඒත් දඟලනවා. එහෙට මෙහෙට. බුදුරජාණන් වහන්සේට ඒ විදිහට ඉන්න පුළුවන්. ඒ කාරණේ උනත් මදිද නේද? සිත පහදවා ගන්න නිගණ්ඨයන්ට. නමුත් නිගණ්ඨය භාග්‍යතුන් සතහැරලා ගියානේ. ඔබ වහන්සේ ඔහොම හිටියට කමක් නෑ. අපිට හොඳයි ජෛන මහාවීර කියලා.
එහෙම තමයි මුලාවක හැටි, මිත්‍යා ඥානයක හැටි. මිත්‍යා ඥානයක හැටි. ඔයත් හිතනවාද දෙව්රම් විහාරේ දොරකොටුව ළඟට ඇවිල්ලා කී දෙනෙක් හැරලා යන්නේ නැද්ද? අම්මලා තාත්තලා ගෙනහැල්ලා දැන් මෙතෙන්ට උනත් සමහරට මේ අම්මලා තාත්තලා ගෙනහැල්ලා වස්සලා පුතාලා දෝන අතේ පය හයිය කොත්තේ පාටය තේනින්ද යනවා. නැති වෙනකොට එහෙම වෙන්න හොඳ නැහැ. පුළුවන් කාලේ එන්නත් ඕනේ, බැරි කාලේ එන්නත් ඕනේ. පුළුවන් කාලේ බැරි වුණත් බැරි කාලේ හරියන එක වටිනවා. දැන් පුළුවන් කාලේ එන්නේ නැහැ, බැරි කාලේ එන්නේ නැහැ. ඒ තරමින් අසරණයි. යොවුන් වියට ඇති දිදුලන ආභරණය ධර්මයයි කියලා දන්නවනම් තරුණ තරුණියෝ මේ ධර්මයෙන් ඈත්වන්නේ නැහැ. මහලු වියට ඇති ආභරණයේ දිදුලන ධර්මයයි කියලා දන්නවනම් ඒත් ඈත්වන්නේ නැහැ. නිසා මේ බුදු දෙනාගේ අනවබෝධය ඇතිවන්නට මිත්‍යා ඥානය තමයි හේතු වන්නේ. බුදුරජාණන් වහන්සේ පෙනිපෙනී පිටුපස හරවලා ගියපු අය ඉන්නවා ඉතිහාසයේ. එහෙම තමයි. සංසාරේ පින් නැති අයට බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්නේ නැහැ. පින් පුරාගත්ත මුණ ගැසෙනවා. පසේ බුදුරු මුණ ගැසෙනවා. චූල සුභද්‍රාව උඩුමහන් තලයට ගමන් කරලා බුදුරජාණන් වහන්සේට දානට ආරාධනා කරේ දහස්පත්තියක් පූජා කරන්න නෙවෙයි. කුමක් පූජා කළාද? සමන්පිච්ච මල් ටිකක් පූජා කරා. අතට පූජා කරලත් නෙවෙයි, අහසට දැම්මේ. අහසට දැම්මේ භාග්‍යතුන් වහන්සේට දානට වඩින්න කියලා. ඒ මල් සියල්ලම අහසේ පාවෙලා වියනක් වගේ ගිහින් බුදුරජාණන් වහන්සේගේ සිරස්තලයේ මැත්තේ. සිරස්තලයේ මැත්තේ තැන්පත් වෙලා. අනාථපිණ්ඩික සිටුතුමාත් දානට ආරාධනා කරන්න ඇවිල්ලා. බලන්නේ ධර්මතා එකට ගොනු වෙන හැටි. තාත්තත් ඉන්නවා එතන කුමාරිකාවගේ. ඉතින් කියනවා මේ සිටුතුමනි හෙට දාන්නේ බාර ගන්න බෑ. සුභද්‍රා දානට ආරාධනා කළා. ඉතින් අහනවා ස්වාමීනි දෙව්රම් විහාරයට ඇවිල්ලා ගියාද? මගේ නිවසට එන්නේ නැතුව. ලොකු දුරක්. සතකුම් ගාන දවසක් දෙකක් තුනක් යනවා ඒ ගමන යන්න. කියනවා බලන්න සිටුතුමනි මේ ඉහළින් තියෙන සමන්පිච්ච මල් සමූහය දෙස. මේ තමයි ආරාධනාවට එවූ දූතයන් කියලා. ඒ නිසා එහෙම උදවිය ඒ කාලේ හිටියේ ශ්‍රද්ධා බලය, ඊළඟට කුසල බලය, ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති උතුරා යන සෙනෙහස හිතේ ඇතිව පින්පුරපු අය හැටියට. එහෙම දේවල් ඉතිහාසයේ එම සුන්දර සිදුවීම් තියෙනවා බුදු සසුන තුළ. වෙන තැන් වල නැහැ. ඔයත් අහලා තියෙනවද වෙන ආගමික නායකයෙකුට සමන් මල් වලින් ආරාධනා කළා කියලා? තල බලන්න. ඒ වගේ දේවල් උනත් හොඳටම ප්‍රමාණවත් සිත පහදවා සරණ යන්න. ඒ ගමන් වලට සක්දෙව් රජතුමා මොකද කරන්නේ? විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට කියලා වඩින රහතන් වහන්සේලාගේ ගණන බලලා අහසින් යන යානාවන් මවනවා. අහසින් යන යානාවන් මවනවා. බුදුරජාණන් වහන්සේගේ යානාව විශේෂ යානාවක්. හරියට රන් මන්දිරයක්. භාග්‍යතුන් වහන්සේ යානාවට වැඩම කරාම අහසින් යනවා ඒ යානාව. රහතන් වහන්සේලාට වෙන වෙන. එහෙමයි ඒ කාලේ උතුම් දානෙට වැඩිය දානෙට ආරාධනා කරනවා. අද කාලේ දුරකථනයෙන් කතා කරලා දානෙ වළඳන්න එන්න කියලා. හැබැයි මෙහෙම දෙයක් තියෙන්නේ. දැන් අද වගේ කාලයක දානයක් පූජා කරන්නට කෙනෙකුට අවස්ථාවක් උදා කර ගන්නවා කියන එක මේ වගේ පසුබිමක ඒකත් මහා වටිනා කැපකිරීමක්. දුරකථනයෙන් නෙමෙයි කොහොම හරි කමන්නේ ආරාධනා කළ යම්කිසි කෙනෙක් දන් හැන්දක් දෙන්නට තමා සතු දෙයක් තව කෙනෙකුට පරිත්‍යාග කරන්නට මුල පුරනවා නම් එයා පූජනීය චරිතයක්. ඒ උපාසකයෙක් වේවා උපාසිකාවක් වේවා ඒ තරමින් ගිනිගත් ලෝකයක එදා තිබ්බ ගතිගුණ අද බලාපොරොත්තු වෙන්න බෑ මිනිසුන්ගේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ රහතන් වහන්සේලාගේ තිබ්බ ගුණ අද වික්ෂුන් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ. බලාපොරොත්තු වෙලා බලන්න ලැබෙයිද කියලා ලැබෙන්නේ නැහැ. හැබැයි සිල්වත් ගුණවත් යහපත් සිල්වත් වූ ගුණ යහපත් වික්ෂුන් වහන්සේලා බලාපොරොත්තු විය යුතුයි. ඒක හැමමයි. සීලවන්ත ගුණ යහපත් වික්ෂුන් වහන්සේලා. නමුත් එදා තිබ්බ මේ මහා අභිඥා බල පරප්‍රාප්ත වික්ෂුන් වහන්සේලා බලාපොරොත්තු වුණොත් ඔයත්තන්ට කවදාකවත් දන් හැන්දක් දෙන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම එදා හිටපු විශාකාව, සුප්පියා වගේ උපාසිකවරු අද බලාපොරොත්තු වෙලා හරියන්නේ නැහැ.
අනාථපිණ්ඩික චිත්ත වගේ ගෘහපතිවරුවද බලාපොරොත්තු වෙලා හරියන්නේ නැහැ. දෙන්න තරමකින් සෑහීමටපත් වෙලා පූජා කරන පරිත්‍යාගයෙන් සිත පහදවාගෙන කරුණා මෛත්‍රියෙන් ප්‍රත්‍යුපකාර කරන තමන්ටත් අනුන්ටත් හිතසුව සලසන්නට අපි කටයුතු කරන්නට ඕන. එනිසා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පුරුදු කරන කෙනෙකුට තැනක් නොතැනක් නැහැ. සෑම තැනකම පාපයෙන් වෙන්වන්නට, ලැජ්ජා බයෙන් වෙන්වන්නට වැඩ කරන්නට ඕන. ලැජ්ජා බයෙන් වෙන්වන්නට කියන්නේ පවට ලැජ්ජා නොවීමෙන් වෙන්වන්නට. පවට බිය නොවීමෙන් වෙන්වන්නට. නැත්තම් ලැජ්ජා බය ඇති කරගන්නට. උද්ධච්චය කියන ස්වභාවය සිතේ ඇතිවන නොසන්සුන් බව. උපමාවකින් කිව්වොත් කොහොමද? හරියට අලු ගොඩකට ගලකින් ගැසුවා වගේ කියලා. අලු ගොඩකට ගලකින් ගැහුවොත් විසිරලා යනවා. අලු දූවිලි ගොඩකට වුණත් එහෙමයි. අන්න ඒ වගේ සිත ඒ විදිහට ඇවිස්සෙනවා. ඇවිස්සුනාට පස්සේ ආයේ මොනාවක් පේන්නේ නැහැ. මේ හොඳට ඉන්න අය නපුරු වචන කියන සමාහට මෙතන ඉන්න නැත්තන්ටත් කෙවල් වලට ගියාම බයිනවා, දොස් කියනවා වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට දරුවෝ ඊළඟට තම නිවෙස්වල සිටින ස්වාමි භාර්යාවරු දොස් කියනවා වෙන්න පුළුවන්. මහ ලෝකයට වැඩසටහන් වලට ගියාට උන්චි තනක් ඇති තරහ ඇති කරගන්න අපි හොඳයිනේ කියලා කියනවා වෙන අවස්ථාවක් ඇති. හැබැයි එහෙම කිව්වට ඔය ඇත්ත හොඳයි ඇත්තන්ට වඩා. මොකද දන්නවද? ඔය ඇත්තෝ මේ දේ කරන්නට උත්සාහවත් වෙනවා. මේ දේ කරන්නට උත්සාහවත් වෙද්දී මේ සිත හදන්නට උත්සාහවත් වෙද්දී අනේක විද දුර්වලතා මතුවෙන්න පුළුවන්. ඕනෑම දෙයක් සිද්ධ කරන්නට මුල පිරුවට පස්සේ තමයි අඩුපාඩු, අභියෝග, නොයෙක් දේවල් මතුවෙන්නේ. එනිසා මේ උතුම් වැඩ පිළිවෙලට ආපු කෙනාගේ අතින් කොච්චර අඩුපාඩු වුණත් කිසිදාක දොස් කියන්න හොඳ නැහැ. මේ ධර්මයට ආපු කෙනෙක් ශ්‍රද්ධාව පිහිටුවාගෙන බුදුන්ට දෑත ඔසවපු කෙනෙක් ආනන්තරයක් කරත් දොස් කියන්න හොඳ නැහැ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ආනන්තරේ පාප කර්මය කළේ නියත විවරණ ගත්තට පස්සේද ගන්න කලින්ද? ගත්තට පස්සේ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. ඒ මතක නැද්ද? ආනන්තරේ පාප කර්මයක් සිද්ධ වෙන්නේ මොග්ගල්ලාන රහතන් වහන්සේගේ අතින්. අග්‍ර ශ්‍රාවක මෝධියට පාරමිතා සම්පූර්ණ කළ තිබ්බ කාලේ. සම්පූර්ණයෙන්ම පාරමිතා සම්පූර්ණ කරගෙන යන ගමනේ. නැත්තම් මේ නියත විවරණයට කලින් කරපු අකුසල විපාකයක් නම් මේ ජීවිතයේ අස්ති පංජරේ කුඩු වෙනකන් උටි කන්න වෙන්නේ නැහැ. හිතලා බලන්න. අවශේෂ විපාකයක් හැටියටයි ආවේ. ඒ වගේ මහේශාක්‍ය උතුම මේ මහා භද්‍ර කල්පය තුල පසේ බුදු කෙනෙකුට ගලන් ගහන මාරයෙක් බවට පත් වුණා නම් ධර්මයේ හැසිරීලා වැඩ වැරදුණත් කිසිදාක දොස් කියන්න හොඳ නැහැ. හැබැයි ලෝකෙම බලාගෙන ඉන්නේ වරදිනකම්. සුදුවත් හඳින උපාසක උපාසිකාවන්ට, කසාවත් දරන භික්ෂූන්ට වරදිනකම් පුංචි හරි වචනයක් කියවෙනකම් තමයි බලාගෙන ඉන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. මහා කරුණිකයි. චබ්බංගේ භික්ෂූන් වහන්සේලා ඒ කාලේ අනේක විද වැරදි සිද්ධ කළා. හැබැයි කවුරුවත් ශාසනයෙන් නිරපා හැරියේ නැහැ. මේ කියන්නේ වැරදි සාධාරණ කරන එකක් නෙවෙයි මේ කියන්නේ. කොහොමත් බාහිරින් අය දොස් කියන එකමනේ කරන්නේ, ගුණයක් කියන්නේ නැහැ. අපිත් දොස් කිව්වොත් එනිසා වැරදි හදා ගන්නට උත්සාහවත් වන කෙනාමයි ශ්‍රේෂ්ඨ වන්නේ. ඒ උත්සාහය කවදාකවත් අපතේ යන්නේ නැහැ, නැතිවන්නේ නැහැ. ඒ ගැන හොඳට හිතන්න. කොච්චර සිත විසිරෙන්න ගියත් විසිරෙනවා කියලා දැනගෙන නොවිසිරෙන්නට හේතු මොනවද කියලා හඳුනාගෙන ඒ හේතු සම්පූර්ණ කරන්න. මේ උද්ධච්චය උපමාවකින් දේශනා කරනවා හරියට සුළඟකට සෙලවෙන කොඩියක් වගේ කියලා. සුළඟකට සෙලවෙන කොඩියක් වගේ උද්ධච්චය නම් වූ චෛතසිකය. කොච්චර හරි හුලඟාවට පස්සේ කොච්චර හරි සෙලවෙනවා. ඒක තමයි මේකේ ස්වභාවය. මේ සිතත් අනේක විද අරමුණුත් එක කොච්චර හරි චංචල වෙනවා. මිනිත්තුවක් දෙකක් තුනක් සාමාන්‍ය ජීවිතයක ගත කරන කෙනෙක් මිනිත්තු 15ක්වත්
මේ කුසල් සිතකින් ඉන්නවද කියන එක කියන්න බැරි තරම්. මිනිත්තු 15ක් දවසකට. ලෝභ මූල සිතුයි, ද්වේෂ මූල සිතුයි පහළ වෙන එක කොහොම හරි නවත්තගත්තා කියන්නේ. මෝහ මූල සිත් පහළ වෙන්න ගත්තාම Tamanටව සමහරට තේරෙන්නේ සතිය දිනු වෙලා නැත්තම්. හැබැයි මේදී අකුසලයේ අභිභවනය කළාට පස්සේ, මර්ධනය කළාට පස්සේ මුලින් දුකක් විඳලා ඉන්නේ එහාට අනායාසයෙන් කුසල් සිත් පහළ කරගන්න පුළුවන්. කුසල් සිත් පහළ කරගන්න පුළුවන් අනායාසයෙන්. සාමාන්‍ය කෙනෙකුට ආයාසයෙන් පහළ කරගන්න තියෙන්නේ. අනායාසයෙන් පහළ කරගන්න පුළුවන්. එනිසා මේ උද්ධච්චය නම් වූ චෛතසික ස්වභාවය බුදුරජාණන් වහන්සේ වදාරනවා සෑම අකුසල සිතත් සමගම යෙදෙනවා. සෙසු සිත් සමග යෙදෙන්නේ නැහැ. අකුසල සිත් චිත්තෝත්පාද 12 සමගම යෙදෙනවා. සෙසු එකම සිතක් සමගවත් යෙදෙන්නේ නැහැ. උද්ධච්චය නම් වූ චෛතසිකේ උද්ධච්චය. චිත්ත වික්ෂේපෝ කියලා කියන්නත් පුළුවන් මේකට නම. සිතේ වික්ෂේපය, සිතේ විසිරීම, චිත්ත වික්ෂේපය. මේ චිත්ත වික්ෂේපයට ආසන්නම කාරණය මොකක්ද? අයෝනිසෝ මනසිකාර පදට්ඨානං කියන. අයෝනිසෝ මනසිකාරය. කෙලස් වැඩෙන විදිහට මෙනෙහි කිරීම. පටිඝ නිමිත්ත නුනුවණින් මෙනෙහි කරනවා. රාග නිමිත්ත නුනුවණින් මෙනෙහි කරනවා. අයෝනිසෝ මනසිකාරය නම් ආසන්න කාරණේ. යෝනිසෝ මනසිකාරයයි ප්‍රතිකාරය. යෝනිසෝ මනසිකාරය ප්‍රතිකාරය. ඊළඟ අකුසල චෛතසිකය මොකක්ද? ලෝභය. ලෝභය නම් වූ අකුසල චෛතසිකය. ආරම්මනේ ලුබ්භති අபிසංගතේති ලෝභෝ කියලා කියනවා. ආරම්මනේ ලුබ්භති අරමුණෙහි ගිජු වීම. අරමුණේ ගිජුවන යම් ස්වභාවයක් වේනම් සිතේ අන්නේ අරමුණෙහි ගිජුවන ස්වභාවය, අරමුණේ ඇලෙන ස්වභාවය, läගෙන ස්වභාවයට බුදුරජාණන් වහන්සේ වදාරනවා ලෝභය කියලා. අරමුණේ ඇලෙන ස්වභාවය ලුබ්භති. එහෙම ස්වභාවයක් හිතේ තියෙනවා. අරමුණේ ඇලෙන ස්වභාවය. ඒ ස්වභාවය නිසාමයි සත්වයන්ට කාමයන් ප්‍රියවන්නේ. කාමයන් ප්‍රියවන්නේම අරමුණේ ඇලෙන ස්වභාවය නිසා. අරමුණෙහි ඇලෙන ස්වභාවය දුරු කරපු දවසට කාමයන්හි රසයක් දැනෙන්නේ නැහැ. හරියට කුකුළු පිහාටුවක් ගින්නකට දැම්මොත් මොකද වෙන්නේ? ඇකිලිලා යනවා වගේ. අරමුණ අල්ලා ගැනීම, ග්‍රහණය කිරීම තමයි මේ ලෝභයේ ලක්ෂණය. අරමුණ අල්ලා ගන්නවා. තදින් ග්‍රහණය කරනවා. අතහරින්න කැමති නැහැ. වස්තුන් පිළිබඳව තියෙන බැඳීම යම් කෙනෙක් අතහරි. නමුත් ඒ වස්තුන් පිළිබඳව කාලයක් තිස්සේ මනසේ වැඩිච්ච ලෝභය, අකුසල ඡන්දය අතහරින එක ලේසි නෑ. කියන්නේ අපි හිතමුකෝ ගයක් දොරක් මේවා කැඩිලා බිඳලා විනාශ වෙලා ගියාට ඒ ගැන අමතක කරලා ඉන්න පුළුවන්. නමුත් ඒ ගේ පිළිබඳව, නිවස පිළිබඳව කාලාන්තරයක් තිස්සේ වැඩිච්ච දෙයක් තියෙනවා. ඒතේ අල්ලා ගැනීම නිසා වැඩිච්ච ධර්ම ස්වභාවය. අන්නේ දේ අතහරිනවා කියන එක ලේසි නෑ. වස්තුකාමයේ ළඟට ක්ලේශකාමය කියලා කියනවා. වස්තුකාමයට වඩා බලවත් ක්ලේශකාමය. ඔය කොච්චර කිව්වත් ක්ලේශකාමයේ බලය අවුරුදු ගණනක් ඇවෑමෙන් නමුත් මතුවෙන්න පුළුවන්. ක්ලේශකාමයේ තියෙන බලය වර්ෂ ගණනක් ඇවෑමෙන් නමුත් මතුවෙනවා. මුළු සංසාර ගමනම, සංසාර වෘත්තියම රඳා පවතින්නේ කුමකටද? කුමක් මුල් කරගෙනද? මෙන්න මේ කියන ලෝභය මුල් කරගෙන. තනියම නෙවෙයි. සංසාර ගමනට ඇද දමන නිසා මේ ලෝභයට කුමක්ද කියන්නේ? ඒජා කියලා කියනවා. ඒජා.
ඒජා ඉමම් පුරිසම් පරිකණ්ඩතිස්ස තස්සේව භවස්ස අභිනිබ්බත්‍යාති මුත්තං කියලා පාළියේ විස්තර වෙනවා. ඒ භවයට ඇද බැඳ තබන නිසා ඒජා කිය. ඒජා ලෝභයට නමක් ඒජා කියලා කියන්නේ. ලෝභය යෙදෙන්නේ ලෝභ මූල සිත් 8 පමණයි. ලෝභ මූල අකුසල සිත් 8 පමණයි මේ ලෝභය යෙදෙන්නේ. අන් අකුසල සිත් වල යෙදෙන්නේ නැහැ. ද්වේෂ මූල සිත් වල යෙදෙන්නේත් නැහැ. මෝහ මූල සිත් වල යෙදෙන්නේත් නැහැ. ඊළඟට කුසල් සිත් වල යෙදෙන්නේත් නැහැ. විපාක සිත් වල යෙදෙන්නේත් නැහැ. ක්‍රියා සිත් වල යෙදෙන්නේත් නැහැ. කාම භවය, රූප භවය, අරූප භවය කියන මේ භව තුන තුල චුති පටිසන්ධි වශයෙන් සත්වයන් ඒ භවයට ඇද දමන නිසා චුති පටිසන්ධි වශයෙන් භව ගමන, සසර ගමන එකට එකක් බද්ධ කරන නිසා, ගලපන නිසා, වෙලන නිසා මේ ලෝභයට බුදුරජාණන් වහන්සේ වදාරන සිබ්බණී කියලා. සිබ්බණී අලුත් උපදින දරුවන්ට තියන්න ඕනේ වගේ නම් ඒජා මායා සිබ්බණී නේද? අලුත නෙමෙයි පරණ අයටත් එහෙම තමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝභය පුද්ගලයෙකුට තනියම ඉන්න ඉඩ තබන්නේ නැහැ කියලා. තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසරං. තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසරං. ඉත්ථ භාවඤ්ඤතා භාව සංසාරං නාති වත්තති. ඉත්ථ භාව ඉත්තම් භාව අඤ්ඤතා භාව සංසාරං නාති වත්තති. තණ්හාව දෙවන්නා හෝ දෙවන්නේ කොට වෙසෙන සත්වයා මේ ජීවිතයේ ඊළඟ ජීවිතෙට මේ භවයෙන් අන් භවයකට නැත්නම් ඊළඟ භවයට මේ විදිහට ගමන් කරවනවා, සංසරණය කරවනවා. ඉත්ථ භාව අඤ්ඤතා භාව සංසාරං නාති වත්තති. දෙවන්නේක් ඉන්නවා අපි කාටත් ලෝභය ඉතිරියක් නැතිව ප්‍රහාණය කරනකම්. තනියම ඉන්නවා කිව්වා, තනියම ගමන් කරනවා කිව්වා, තනියම සැතපෙනවා කිව්වා, තනියම කුටියක ඉන්නවා කිව්වා, තනියම නිවසක ඉන්නවා කිව්වා. දෙවන්නේක් සමග තමයි ජීවත් වෙන්නේ. තණ්හා දෙවන්නේක් සමග. දෙවන්නේක් සිටියේදී අමුතුවෙන් ආය දෙවන්නේක් සොයන්න උමනාවකුත් නැහැ. දෙවන්නේක් කොහොමද ඉන්නවනේ. එතකොට ඒ හොයන්නේ දෙවන්නේක් නෙවෙයි තුන්වැන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතිශයින්ම ඝන වූ ස්වභාවයක් ඇති නිසා මේ තණ්හාවට වනත කියන වනත නැත්නම් මේ ලෝභ චෛතසිකේ හඳුන්වන නම් 101ක් 100ක් තියෙනවා මේ ධර්මයේ තුල. වනත ඒකක් වනත වන ලැහැම කියලා කියන්න පුළුවන්. මහා ඝන වනාන්තරයක්. අන්ද මන්ද වෙලා වල්මත් වෙනවා. ලෝභයෙන් තමයි වල්මත් වෙන්නේ මිනිස්සු. වල්මත් වෙනවා කියන්නේ මොකද්ද? වල් කියලා කියන්නේ වනයේට, මත් වෙනවා කියලා කියන්නේ ගියාට මග හසර හොයාගන්න බෑ අතුළුනාම. ගිය පාරක් පේන්නේ නැහැ, එන පාරක් පේන්නේ නැහැ. අර ඒ කාලේ මිනිස්සෙක් වල්මත් වෙලා අඬා හිටියේ මහා කැලේ වාඩි වෙලා කරන්න දෙයක් නැහැ. අප බෝසතාණන් වහන්සේ මුව රාජයෙක් වෙනා මේ මිනිසයාට පිට වුණා. මුව රාජයෙක් නෙවෙයි හස්ති රාජයෙක් වෙනා. පිට වුණා. හස්ති රාජයෙක් වෙනා පිට වුණා. අන්තිමට දල දෙක කපලා තමයි කළ ගුණ සැලකෙන්නේ. තරබලන්න. වල්මත් වෙච්ච මිනිසෙක්. ඉන්න අනතුරුව දේශනා කරනවා ඒ කාලේ කට්ඨං උප්ලාවිතං සෙය්‍යෝ නත්වේනේ කච්චියෝ ඉධ කියලා. නත්වේනේ කච්චියෝ නරෝ. ගංගෙහි යන දණ්ඩට පිටක් වුණාට කමක් නැහැ. සත්පුරුෂයන්ට පිට වෙන්න එපා කියලා පණිවිඩය ලබා දුන්නා.
අසත්පුරුෂයන්ට පිට වෙන්න එපා කියලා. එයින් අදහස් කළේ මහා බෝසතාණන් වහන්සේ පිට නොවි හිටියේ නැහැ. පිට වෙලා හොඳ පාඩමක් ඉගෙන ගත්තා. දල දෙකක් නැති වුණා. සමහර ජීවිතේම නැති වුණා හා සමානයි. ඒ වුණත් බේරුවා. එනිසා අසත්පුරුෂයෙක් බේරාගත යුතුයි. ඒක එහෙන්නමයි. පිට වෙන්න එපා කියන එක අදහස් කරේ මෙයා අසත්පුරුෂයෙක් කියලා අතහරින්න නෙවෙයි. අතහැර දාන්න කියන එක නෙවෙයි. වෛර කරන්න කියන එකත් නෙවෙයි. පරිස්සම් වෙන්නට ඕන උදව් කරන්න යන්න. පරිස්සම් වෙන්නට ඕනේ. පරිස්සම් වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? තමාගේම අනතුර තමා විසින්ම හඳුනා නොගෙන පිට වෙන්නට ගිහිලා විනාශයකට වැටෙනවා. ඒ කාරණේ ගැන සිහි කරන්න. එනිසායි වදාලේ වනං චින්දත මාරුක්ඛං වනතෝ ජායතේ භයං. වනං චින්දත මාරුක්ඛං වනතෝ ජායතේ භයං. වනය කපා දමන්න හැබැයි ගස් කපන්න එපා. ගස් කැපීම කියන එකෙන් අදහස් කරන්නේ සාමාන්‍ය ලෝකේ තියෙන ගහකොළ කැපීම. වනය නැති කිරීම කියන එකෙන් අදහස් කළේ ලෝභය මුල් කොට ඇති කෙලෙස් වනය නැති කිරීම. එනිසා මේ ලෝභය කියන්නේ අන්නේ බඳු ධර්මයක්. ඔයත් අහලා තියෙන නේද 108 වැදෑරුම් ලෝභය කියලා. අටෝරාසියක් ලෝභය හටගන්න ආකාරය අට්ඨුත්තර සත ලෝභයන් කියලා සඳහන් කරන්නේ. එතකොට මේ ලෝභය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තණ්හාව කිව්වත් ලෝභය කිව්වත් මේවා නම් වශයෙන් වෙනස් වුණාට ක්‍රියාත්මක වෙන විදිහ වශයෙන් වෙනස් වුණාට එකම ලෝභ චෛතසිකයටයි කාම තණ්හාව කියන්නේ, භව තණ්හාව කියන්නේ, විභව තණ්හාව කියන්නේ. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මෙන්න මේ තෙලදෑරුම් තෘෂ්ණාව රූපාරම්මන සම්බන්ධයෙන් ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ සය වැදෑරුම් ආරම්මන සම්බන්ධයෙන්ම හට ගන්නවා. මේ කාම තෘෂ්ණාව, භව තෘෂ්ණාව, විභව තෘෂ්ණාව කියන තෙවැදෑරුම් තෘෂ්ණාව. එතකොට මේ විදිහට හට ගනිද්දී සාමාන්‍යයෙන් කෙනෙකුට සාමාන්‍ය නුවණින් ක්‍රියාත්මක වන විදියක් කොහොමද කියලා හඳුනා ගන්න බැරි වෙන විදියට මෝහයෙන්, මිත්‍යා ඥානෙන් ආවරණය කරලා ක්‍රියාත්මක වෙන්නේ. එනිසායි ධානලාභීන් පවා අහු වෙන්නේ රැවටෙන්නේ. අහසින් ගියත් දුකින් මිදලා නැත්තම් වැඩක් තියනවද? ඉරහඳ ස්පර්ශ කළත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නැත්තම් වැඩක් නැහැ. ඉරහඳ ස්පර්ශ කරන්න පුළුවන් මිනිස්සෙක් ලෝකේ ඉන්නවා කියන එක ඔයත් අන්න මේ වගේ කාලෙක අදා ගන්න පුළුවන්. හිටියොත් ඒත් අදා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. නමුත් ඒ කාලේ ඉරහඳ ස්පර්ශ කරනවා කියන එක, ඉරහඳේ ගමන අඩාල කරනවා කියන එක, උවමනා වුණොත් ඉර පායන එක නවත්වනවා කියන එක, ඒ අභිඥාලාභී උතුමන්ට සාමාන්‍ය දෙයක්. මහා ලොකු දෙයක් නෙවෙයි. ඒ වගේ කතා කොච්චර තියෙනවද ශාසන ඉතිහාසයේ? ඉරේ හඳේ ගමන බලපු අවස්ථා. ඉරේ හඳේ ගමන තබා අපට මේ අඩිය ඔසවා තබා යන අපේ ගමනවත් පාලනය කරගන්න බෑ නේද? හිතලා බලන්න. ඉතින් ඒ නිසා මේ තෙවැදෑරුම් තෘෂ්ණාව රූපාදී ආරම්මන හයෙන් වැඩි කරාට පස්සේ තණ්හාවේවත් ලෝභය ආකාර 18කින් සත්ව සංකාලයක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අතීත වූද වර්තමාන වූද අනාගත වූද කාලත්‍රයෙහි මේ ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලුවාම ආකාර 54කින් සත්ව සංකාලයක ක්‍රියාත්මක වෙනවා. ආධ්‍යාත්ම සංකානය, ඊළඟට බාහිර සංකානය, නැත්තම් තමා තුළ අනුන් තුළ ක්‍රියාත්මක වෙනවා කියලා ඒ විදිහට නිරීක්ෂණය කළාම ආකාර 108කින් ලෝභය ක්‍රියාත්මක වෙනවා. ලෝභය පමණක් නෙමෙයි මෝහයත් එහෙම ක්‍රියාත්මක වෙනවා. ලෝභය පමණක් නෙමෙයි මෝහයත් එහෙමයි. එනිසා මේ ලෝභය තණ්හාභී නිමේෂය නම් වූ ලෝභ චෛතසිකය සිත් වලින් ගත්තොත් අකුසල් සිත් වල ලෝභ මූල සිත් 8ෙම යෙදෙනවා කියලායි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ. ඔයත් අහලා තියෙනවා නේද සම ලෝභය විසම ලෝභය කියලා. මේ චෛතසිකයේ ස්වභාවය. ඊළඟට තවත් ආකාර ගණනාවකින් දේශනා කරනවා අත්‍රිච්ඡ ලෝභය.
අත්‍රිච්ඡ ලෝභය. ඊළඟට මහිච්ඡ ලෝභය. පාපිච්ඡ ලෝභය, අප්පිච්ඡ ලෝභය කියනවා. අත්‍රිච්ඡ ලෝභය කියලා කියන්නේ තමන්ගේ නෙමෙයි අනුන්ගේ වස්තුව ගැන ප්‍රාර්ථනා කරන, අනුන්ගේ දේවල් ගැන කල්පනා කරලා එය තමන්ට ලැබේවා කියලා හිතුවොත් හිතනවා නම් ඒකට කියනවා අත්‍රිච්ඡ ලෝභය කියලා. ලද දේ සතුටක් නෑ, අත්‍රිච්ඡයි. අතෘප්ති කරයි. අත්‍රිච්ඡ ලෝභය. ඊළඟට මහිච්ඡ ලෝභය කියන්නේ ලැබෙන දෙයින් සතුටු වෙන්නම බෑ. මහිච්ඡ ලෝභය. කොයි විදිහට ක්‍රියාත්මක වුණත් ලෝභයම තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ලැබෙන දේ සතුටකට හේතුවක් නෙවෙයි. නොලැබෙන දේ ගැන හිතනවා. නොලැබෙච්ච දේ ගැන හිතනවා. අනේ කාලේ තියෙන වික්ෂුණීන් වහන්සේලාට කැවුම් පූජා කරපු කතාව. එක ගාන එකම හැන්දෙන්වක් කරපු කැවුම් තමයි පූජා කරලා තියෙන්නේ. හැබැයි Tamanට හම්බෙච්ච රස කැවිල්ල කැවුම් ගෙඩිය පුංචි කියලා හිතනවා. අන්තිමට හොමාරපන් Tamanට ලැබිච්ච එක වරන් තමයි වළඳන්නේ. ලෝභයේ හැටි. ලෝභයේ හැටි. මේ කිරුම් මිනුම් අඩු වැඩිකම් මේ විදිහට හිතෙන ගතිය ලෝභය නිසාම ඇතිවෙන, මෝහය නිසාම වැඩෙන ධර්මතා තේරුම් ගන්නටයි තියෙන්නේ. අවබෝධ කරගෙන අවම කරගන්නට ඕන. තව තියෙනවා පාපිච්ඡ ලෝභය කියලා ධර්ම මේ ස්වභාවයක් මේ ලෝභය. පාපිච්ඡ ලෝභය. පාපිච්ඡ ලෝභය. ඒ කියන්නේ අදහස් කරන්නේ දුස්සීලව ඉඳගෙන සිල්වත් කියලා පෙන්වන්නට ඇති කැමැත්ත. මේ කියන පාපිච්ඡ ලෝභය. පාපී ඉච්ඡාවනේ. පාපී කැමැත්ත. දුස්සීලව ඉඳගෙන සිල්වත් එක්ක කියලා පෙන්වලා වරප්‍රසාද ලබන්නට, ගුණයක් නැතුව ඉඳගෙන ගුණවත් එක්ක කියලා පෙන්වලා වරප්‍රසාද ලබන්නට ඇති කැමැත්ත. පාපිච්ඡ ලෝභය. පාපිච්ඡ ලෝභය. අප්පිච්ඡ ලෝභය කියලා කිව්වොත් තියෙන එක නම් වටිනවා. අප්පිච්ඡ ලෝභෝ කියලා කියන්නේ අල්පේච්ඡ භවට කැමති වීම. මේක ලෝභය කියන එක අදහස් කරේ ඕලාරිකව හට ගන්නා ලෝභය කියන එක නෙමෙයි. ඕලාරිකව හට ගන්නා ලෝභය කියන එක නෙමෙයි. පච්චය අප්පිච්ඡ කියලා කියන්නේ සිව්පසය පිළිබඳව බොහෝම අල්පේච්ඡයි. ඒක ලෝභයක් නෙමෙයි. නමුත් දුතාංග අප්පිච්ඡ, දුතාංග වගේ ධර්මතා තව කෙනෙකුට කියන්න කැමති නැහැ. දැන් ඒක තව කෙනෙකුට දැන් රහතන් වහන්සේ කෙනෙක්ගෙන් අහුවොත් රහතන් වහන්සේ විමසා සිටියොත් ප්‍රකාශ කරනවා නික්ලේශී නිසා. ඒ උතුමන් වහන්සේට විප්පන්දනයන්, තණ්හා දිට්ඨිමාන විප්පන්දනයන් නැති නිසා. හැබැයි සාමාන්‍ය කෙනෙක්, සාමාන්‍ය භික්ෂුවක් දුතාංගාදී දේවල් ආරක්ෂා කරනකොට කෙනෙකුට කියන්න යන්න හොඳ නැහැ. කිව්වහම ආගේ අඩු වෙනවා. ඒක වසන් කරනවා. වසන් කරනවා කියන්නේ අහුවට පස්සේ කියන්නේ නැහැ. අර ඒ කාලේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒකාසනයක වාඩි වෙලා තමයි දානි වළඳන්නේ. ඒකාසනිකංගේ සමාදම් වෙලා. ඒකාසනිකංගේ, ඒක භක්තිකංගේ කියලා ධූතාංග තියෙනවානේ. කෙලස් පිඹහරිනවා කියන අර්ථයෙන් ධූතාංග. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දානි වළඳලා ඉන්නකොට තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් උග්දණ්ඩක් සුද්ධ කරලා පූජා කරනවා. ඉතින් කියනවා ඇවැද්දි මම දානි වළඳලා ඉන්නේ කියලා. හැබැයි දානේ වළඳලා ඉන්න ස්වාමීන් වහන්සේ ඒක භක්තිකයි. එක වේලයි වළඳන්නේ ඒකාසනිකයි. ඒකාසනිකංගේ එකෙන් අදහස් කරන්නේ එක ආසනයක වාඩි වෙලා තමයි දානේ වළඳන්නේ. දෙපාරක් නැගිට වළඳන්නේ නැහැ. ඉතින් මේ පූජා කරන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සමාදන් වෙලා දින්නේ මේ දුතාංගය කියලා. එහෙම ඇහුවට පස්සේ ආයෙනම් ආයසමතුන් දෙන්න කියලා උග්ගස් දාන්න වළඳලා නැවත වතාවක් දත් නැදගෙන සමාදන් වෙලා යනවා. කිව්වේ නෑ සමාදන් වෙලා කියලා. අවුරුදු ගාණක් මේ සමාදන් වෙච්ච එකක්. දවස් දෙකක් නෙමෙයි. අන්න ඒකට කියන ගුණය පිළිබඳව අල්පේච්ඡ වීම, දුතාංග පිළිබඳව අල්පේච්ඡ වීම. අප්පිච්ඡ ලෝභෝ කියලා මේ ධර්මයේ හඳුන්වනවා. ඒ කාරණේ. ඉතින් ඒ විදිහට පරියත්තිය පිළිබඳව අල්පේච්ඡ වීම, අධිගමයන් පිළිබඳව අල්පේච්ඡ වීම. මොකද පරියත්තිය පිළිබඳව අල්පේච්ඡ වෙනවා කියන්නේ? කොච්චර දැනගෙන හිටියක්, දහම කොච්චර දැනගෙන හිටියක්, විනය කොච්චර දැනගෙන හිටියක්, කටපාඩමින් හිටියක්, ඒව ගැන කියන්න යන්නේ නැහැ. මොකද කියන්නේ යන්නේ නැහැ. ඕමන අවස්ථාවක කියලා දෙනවා, පෙනී හිටින්නට. එහෙම යන්නේ නැහැ. අධිගමයන් පිළිබඳව අල්පේච්ඡ වෙනවා කියන්නේ අවබෝධ කරගත් ධර්මය නැත්නම් මාර්ගඵල ප්‍රතිවේදයන්, ධ්‍යාන ලාභයන් තව කෙනෙකුට දැනගන්නට තබන්නේ නැහැ. මාර්ගඵල ලාභියෙකුගේ ලක්ෂණයක්
අධිගමනය කරපු මාර්ගයේ ඵලය තව කෙනෙකුට දැනගන්න තබන්නේම නැහැ. හැබැයි මේ මාර්ගය කියලා දෙනවා. වචනයකින් හෝ ඍජුව හෝ ව්‍යංගයෙන් හෝ කොහොමවත් කියන්නේ නැහැ. මේ වගේ කාලයක නම් මරුවත් කියන්නේ නැහැ. ඒක තමයි මේ උතුම් ධර්මයට අනුව අධිගම අල්පේච්ඡ උතුමන් පිළිබඳව කියන්න තියෙන්නේ. කියන්නෙම නැහැ. ඒක එහෙම තමයි. ඉතින් මේ දේවල් මේ සාමාන්‍යයෙන් ගත්තොතින් ලෝභය නම් වූ චෛතසිකයේ ක්‍රියාත්මක වීමත් සමගම සාකච්ඡා කෙරෙන මාතෘකා කාරණා මේ සෑම දෙයකින්ම පේන්නේ ලෝභය කියන ධර්මතාව භවතෝ ආභවංගං භවාංගේ දක්වාම තියෙනවා. නේව සංඥා නා සංඥායතන බ්‍රහ්මනෝ කියන කෙනාට ලෝභ මූල සිත් පහළ වෙන්න පුළුවන්. හැබැයි කාම තණ්හාව ගැන නෙමෙයි අරූප තණ්හාව ආරම්භය. භවාංගේ දක්වාම බලය අතුරන ධර්මයක්. මහා තණ්හාව කියලා අහලා නැද්ද ඔයත්? තණ්හාවේ තියෙන මහා තණ්හාව කියලා ස්වභාවයක්. මහා ලෝභය කියලා ස්වභාවයක්. මහා තණ්හා, අති තණ්හා ඊළඟට ගිද්ධ තණ්හා කියලා තණ්හාවේවත් මේ ලෝභයේ ආකාර තුනකින් දේශනා කරනවා. නොඑක් විදිහේ ආරම්මණයන් කැමති වෙන තෘෂ්ණාවට කියනවා මහා තණ්හාව කියලා. අනේක විද ආරම්මණයන් කැමති වෙන ස්වභාවය. කොච්චර අනුභව කළත් මදි, කොච්චර අඳුම් මැන්දත් මදි, කොච්චර සැප සම්පත් ලැබුණත් මදි, හොයා යනවා. තෘප්තියක් නැහැ. ඒකට කියනවා මහා තණ්හාව කියලා. මහා තණ්හාව. ජීවත් වෙද්දී ගිහි ගෙදරක ලෝභය එක්තරා ප්‍රමාණයකට උවමනා කරනවා ගිහි ගෙදර ඉන්නවා නම් එයින් අදහස් කරන්නේ ලෝභය වඩන්න කියන එක නෙමෙයි. ලෝභයෙන් තොරව ගිහි ගෙදරක් පවතින්නේ නැහැ කියන එක. අති තණ්හා කියලා කියන්නේ කොහොමද? අති තණ්හා කියලා කියන්නේ අති තණ්හා කියන එක අරමුණක අතිශයින් ඇලෙන එකට. බොහෝ අරමුණු හොයා යන එකට කියනවා මහා තණ්හාව, මහා ලෝභය කියලා. අති ලෝභය කියලා මේ ධර්මය හඳුන්වනවා. අති තණ්හා කියන වචනයෙන් එක අරමුණක් අරගෙන ඒ මැත්තේම නැහින එක. වෙනත් දෙයකින් කිව්වොත් ඒ අරමුණම කල්පනා කරන කොච්චර හරි ඇස් දෙක පියාගෙනත් එහෙම ඇස් දෙක අරගෙනත් එහෙමයි. පුටුවේ වාඩි වෙලත් එහෙමයි, ගමන් බිමන් යද්දිත් එහෙමයි, එළිමාන් දිහා බලද්දිත් එහෙමයි. සමහරට මහ පොළොවේ ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. ඉන්න තැන නැතන තේරෙන්නේ නැහැ. ඉන්නේ වෙනමම ලෝකයක. අන්න ඒකට කියනවා අති තණ්හාව. භයානකයි, කොච්චර භයානකයිද? බුදු ගුණය සිහි කර කර එහෙම වුණා නම් කොච්චර වටිනවද? හිතලා බලන්න. බුදු ගුණයක් සිහි කරන අරමුණට එච්චර ඇලිලා ඉන්න පුළුවන් නම් කෙනෙකුට කොච්චර සනීපයක්ද? සාමාන්‍ය ලෝකේ ඉන්න මිනිස්සු විවිධාකාර අරමුණු වල විවිධාකාර සත්වයන්ට ඕනෝන්ට ඇලිලා බැඳලා කරන දේවල් ගැන හිතනකොට මහා ව්‍යසනයක් කරගන්න. සිතන්න ඕනේ උතුමන් වහන්සේ වෙනමම පැත්තක. සිතන්නේ කොහෙවත් යන ධර්මතා අදාළ නොවන දේවල්. ලෝකයේ තියෙන නොයෙක් අරමුණු වලට වටිනාකම් දීලා ඒවා ඔස්සේ මේ සිත හසුරවන්න ගිහින් මහා විනාශයකටපත් වෙනවා. දුර්වලතා හඳුනා ගන්න ජීවිතේ ප්‍රතිකර්ම කරගන්න වහාම මතක තියාගන්න මොන සිතවිල්ලකටවත් බෑ ඔය අත්තන්ට නිවන් සුව සලසා දෙන්න බුදුරජාණන් වහන්සේ වදාළ සිතවිලි පුරුදු කිරීමෙන් තොරව. ඒක එහෙමමයි. ඒකට කියනවා අති තණ්හාව කියලා. අති තණ්හාව. ගිද්ධ තණ්හා කියන වචනයෙන් අදහස් කරන්නේ ඒ කාරණා දෙකම. ඒ කියන්නේ නොයෙක් අරමුණු පිළිබඳව බැඳීම, එකා බ්‍රාහ්මණයෙක් පිළිබඳව බැඳීම කියන මේ දෙකටම කියනවා ගිජ්ජ ඒවත් ගිදු බව පිළිබඳව තණ්හාව කියලා. දැන් මේවා අඩුවක් නැතුව තියෙනවා දැන් ඔයත් පොත්වල ලියාගත්තට. හොඳට හිතලා බලන්න. නේ මං කියන්නේ ලියාගන්න එකත් හොඳයි. ලියාගෙන හරි දැනගන්න එක අඩුවක් නැතිව තියෙන ධර්මතා. අඩුවක් නැතිව පවතින ධර්මතා. ප්‍රහාණය පිණිස වෑයම් කරන්න. හිතලා බලන්න මට මේ අති තණ්හාව තියෙනවද? ගින්න තණ්හාව තියෙනවද? තියෙනවා නම් දෙපාරක් නොහිතා ප්‍රහාණය කරන්න. දෙපාරක් නොහිතා අතහැරලා දාන්න. මේ ලෝභයටම, ඒ වගේම මෝහයටම, ඊළඟට ද්වේෂයට ඇතැම් විට බලව කිලේශ කියනවා. අති බලවත්, අතිශයින් බලවත් වූ ක්ලේශයන් කියනවා.
බලව ලෝභෝ කියලා කියන්නේ බලවත් ලෝභය කියලා. බලවත් ලෝභය. බලවත් ලෝභය බලවත් ද්වේෂයට හේතු වෙනවා. බලවත් ලෝභය බලවත් ද්වේෂයට හේතු වෙනවා. ලෝභය වගේම ව්‍යාපාදයක් උපාදානයක් වෙනවා. ව්‍යාපාදයක්. බලන්නේ චෛතසික ධර්ම වල ක්‍රියාත්මක වෙන හැටිනේ. මිනිස් ලෝකෙ හින්දා මේවා අහලා දැනගෙන තේරුම් ගන්නවා විනා වෙන තැනකදී හිතන්නවත් පුළුවන් නැත්තන්ට. ඉතින් මේ ධර්මයේ තුල විස්තර කරනවා මේ බලවත් ලෝභය කියන්නේ කොමක්ද කියන එක. බලව ලෝභෝ කියන්නේ කොමක්ද කියන. බලව ලෝභෝ. තා බලවත් ලෝභය. කාමයන් භුක්ති විඳින මනුස්සයෙකුගේ තියෙනවානේ එක්තරා සදාචාර සීමාවක්. අන්නේ සීමාව උල්ලංඝනය කරනවා නම් අන්න එතන බලවත් ලෝභය. මිච්ඡා ධම්ම, විපරීත ධම්ම, අවිස භාගවත්තුක ආදී නම් වලින් හඳුන්වන්නේ අවිස භාගවත්තුක ආදී නම් වලින් මේ ලෝභ ධර්මය. ලෝභ ධර්මයේ ක්‍රියාත්මක වෙන හැටි. උපමාවකින් කිව්වොත් හරියට උපමා ගණනාවක් තියෙනවා. මේ අලුත් මැටි මුට්ටියකට තෙත ගතියේ තියෙන මස් වැලක් දැම්මොත් අල්ල ගන්නවා වගේ. එහෙම නැත්නම් අලුත් වස්ත්‍රයක ওই පිරිසුදු වස්ත්‍රයකට දැලි කුණු තැවරෙනවා වගේ කියනවා. දැලි කුණු තැවරිලා නැති පිරිසුදු වස්ත්‍රයකට තෙල් ටිකක් දැලි ටිකක් කුණු ටිකක් සමීප කරොත් දැලි වලින් කුණු වලින් වස්ත්‍රය අපිරිසුදු වෙනවා. අන්නේ අපිරිසුදු වෙනවා වගේ මේ ලෝභය ඇලෙනවා. ගලව ගන්න බැරි විදියට ඇතන් විට කල්ප ගණනකට හොයලා බලනකොට වෛරයන් නැති වෙලා තියෙන තැන්හෙන් කල්පාන්තර වෛරයන් යන්නේ ජන්මාන්තර වෛරයන් නේ. එක්ක ලෝභයෙන් එක්ක ද්වේෂයෙන් පටන් අරගෙන. කදාවලු ජාතකයේ දේවදත්ත වෛර බැඳේ මීට මහා කල්ප 5කට එහා පැත්තේ ලෝභය මුල් වුණා. වෛරයකට පෙරළුණා. නේද? රන් තැටියක් හින්දා අද අපායි. කල්ප ගානකට එහා රන් තැටිය දැන් උඩක්වත් නැති වෙන්නේ. දේවදත්ත අපායි. දැන් බලවත් යන්නේ. සමහර ඔය ඇත්තත් ඔය කොහෙවත් යන මේ යකඩ කෑලි වලට නේද තවත් එක දේවල් වලට බැඳිලා එහෙම වෙන්න පුළුවන්. හිතන්නේ නැහැ. ජීවිතේ පවත්වන්න උවමනා කරන දේවල් දැනගෙන හඳුනාගෙන ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් බුද්ධියෙන් තෝරාගෙන ලං කරගෙන පරිභෝග කරාට කමක් නැහැ. ඒක ඇති වරදක් නැහැ. අවබෝධයෙන් ඒ අවබෝධය ඇති කරන්නේ ධර්මයෙන් පමණයි. ඒකයි තේරුම් ගන්නට ඕන. ඊළඟ චෛතසික ධර්මය තමයි මොකක්ද? දිට්ඨිය. දිට්ඨිය නම් වූ චෛතසිකය. දිට්ඨිය නම් වූ චෛතසිකය හඳුන්වද්දී භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඉදමේව සත්‍යං මෝඝ මඤ්ඤන්ති මිච්ඡා පස්සතිති දිට්ඨි කියලා. ඉදමේව සත්‍යං මේකම තමයි ඇත්ත. මෝඝ මඤ්ඤං අනිත් ඔක්කොම බොරුයි කියලා යම් කිසි කෙනෙක් යමක් ගන්නවා නම් අන්න ඒකට කියන මොකක්ද? දිට්ඨිය කියලා. දිට්ඨිය කියලා. ඉදමේව සත්‍යං මෝඝ මඤ්ඤං. මේකමයි ඇත්ත අනිත් ඔක්කොම බොරු. ඒක මිත්‍යා ග්‍රහණයක්. වැරදි ගැනීමක්. මේ මිත්‍යා දෘෂ්ටිය ආකාර ගානකින් විස්තර වෙනවා. උපමාවකින් කිව්වොත් හරියට මිරිඟුවක් ජලයේ හැටියට දකිනවා වගේ. දැන් මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙච්ච කෙනාගේ විතරකය මිත්‍යා විතරකයක්. විචාරයත් මිත්‍යා විචාරයක්. අතන මිත්‍යා දිට්ඨිය තර වෙන්න මිත්‍යා විචාරකේ මිත්‍යා විචාරයේ හේතු වෙනවා. ඒ වගේම මේක කාය වාග් මනෝ කර්ම බවටපත් වෙන මිත්‍යා වායාමයේ හේතු වෙනවා. මිත්‍යා වායාමයේ ඒ නිසා මිත්‍යා දෘෂ්ටියකට කොතනකින් හරි වැටුණොත් එහෙම සිතවිල්ලෙන් මිත්‍යා දෘෂ්ටිය තර වෙනවා විනා ගැළවිල්ලක් එම නැහැ. ඒකයි මේ මිත්‍යා දෘෂ්ටිය බරපතල වැරැද්දක් බවට පත් වෙනවා කියලා කියන්නේ. කොතනකින් හරි මිත්‍යා ග්‍රහණයක් ආවොත්
සිතෙන සිතවිල්ලෙන් සිද්ධ වෙන්නේ තවත් වෙලෙන එක. ලිහෙන එක නෙවෙයි. තවදුරටත් වෙලෙන එක. මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්න ආසන්නම හේතු හැටියට නොඑක් හේතු තියෙනවා. ආසන්නම හේතු හැටියට ආර්යයන් වහන්සේලා දකින්නට ඇති අකමැත්ත. අරියාණං අදස්සන කාමතා. සත්පුරුෂයෝ දකින්නට ඇති අකමැත්ත. දෘෂ්ටි ඇති වෙච්ච ගමන් දකින්නට කැමති නැති වෙනවා. ඒක එහෙම තමයි. දෘෂ්ටි ඇති වුණාම දකින්නට කැමති වෙනවා. අර ඒ කාලේ පන්සල් ගියේ හොඳ සද්ධාවන්ත උපාසක මහත්තයෙක් අම්මයි පුතයි දෙන්නම පන්සල් යනවා. ওই මිත්‍යා දෘෂ්ටියකට අහු වෙලා දැන් අම්මා පන්සල් යන්නේ නැද්ද කියලා අහුවම අපේ අම්මට ඒ රෝගය දැන් සනීපයි කියලා. දෘෂ්ටියකට අහු වුණාම එහෙම තමයි කැරකිලා ගිහින් තමන්වත් දන්නේ නැහැ නතර වෙන තැන. ඒ කියන්නේ මේ දෘෂ්ටියේ බලය දැන් මේ ඔය අත්ත රෝගීන් කියලා තමයි එකක් කෙනෙක් හඳුන්වන්නේ. ඒ වගේ කෙනෙක් හඳුන්වන්නේ. ඒගොල්ලන් කෙනාගේ මිම්මට අනුව. මිත්‍යා දෘෂ්ටියක බලය. කල්ප කෝටි ගණනකින් වාසනාවක් පහළ වුණා කියලා තේරෙන්නේ නැහැ. නිධානයක් පුරුම වුණා කියලා තේරෙන්නේ නැහැ. ඒකයි හේතුව. අසත්පුරුෂයාගේ අසුර නිසා දෘෂ්ටිය වැඩෙනවා. දෘෂ්ටිය වැඩෙන හේතු ඊළඟට අයහපත් මිතුරා වගේම අසත් ධර්ම ශ්‍රවණය වගේම ඊළඟට මේ අසත්පුරුෂ මිතුරන්ගේ අසුර නිසා ලැබෙන මිත්‍යා මඟ පෙන්වීම හේතු කරගෙන මේ දෘෂ්ටිය නැවත වැඩෙනවා. මිත්‍යා දෘෂ්ටියේ තියෙන ස්වභාවයක් නියත මිත්‍යා දෘෂ්ටිය සහ ඊළඟට අනියත මිත්‍යා දෘෂ්ටිය කියලා. නියත මිත්‍යා දෘෂ්ටිය, අනියත මිත්‍යා දෘෂ්ටිය. ඒ වගේම නියත මිත්‍යා දෘෂ්ටියේ අහේතුක මිත්‍යා දෘෂ්ටිය, අකිරිය මිත්‍යා දෘෂ්ටිය, නත්තික නැත්නම් නාස්තික මිත්‍යා දෘෂ්ටිය කියලා පෙරදෑරුම්. අහේතුක, අකිරිය, නාස්තික කියලා ආකාර තුනකින් නියත මිත්‍යා දෘෂ්ටිය ඇති වෙනවා. ඒක අතිශයින් බරපතලයි. කර්මය හා කර්මඵලය යන දෙකම වළක්වන ලබ්ධියට කියනවා. නැත්නම් කර්මයක් පිළිගන්නේ නැහැ, කර්මඵලයක් පිළිගන්නේ නැහැ. අන්නේ බඳු දෘෂ්ටියක් ඇති වුණොත් ඒ දෘෂ්ටිය හඳුන්වන භාග්‍යතුන් වහන්සේ අහේතුක කියලා. අහේතුක මිච්ඡා දිට්ඨිය. කර්මය පිළිගන්නේ නැහැ, කර්ම විපාකය පිළිගන්නේ නැහැ. බලන්න කොච්චර බරපතල වෙනවද? කර්මය පිළිගන්නේ නැත්නම් කුසල කර්ම කරන්න වැඩක් නැහැ කියලා පිළිගන්නේ නැත්නම් අකිරිය කියලා කියනවා. අකිරිය මිච්ඡා දිට්ඨිය. කියන්නේ ක්‍රියාවට ගැළපෙන ඵලයක් ලැබෙන්නේ නැහැ කියන ඇදහිල්ල. අකිරිය මිත්‍යා දෘෂ්ටිය. කුසල කර්මයන්ගෙන් ඵලක් නැහැ කියලා කෙනෙක් ආව අකිරික මිත්‍යා දෘෂ්ටිය. අකිරිය මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට නාස්තික කියලා කියන්නේ නාස්තික කියන එකෙන් අදහස් කරන්නේ මේ කර්මයාගේද ඊළඟට කර්මයාගේ විපාකයන් කර්මයන්හි විපාකයන් නැත කියලා එන දෘෂ්ටියට කියන පුළුවන් නාස්තිකය කියලා. කර්මයන්ගේ විපාකයන්. හරි භයානකයි. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියේ මක්ඛලි ඝෝෂාල අජීත කේසගම්බල වගේ මෙන්න මේ කියපු මේ අහේතුක නාස්තික අකිරිය කියන මිත්‍යා දෘෂ්ටීන් පිළිගත් අය විශාල ශ්‍රාවකවරු පිරිසක් හිටියා. සමන් දෙන අය. දැන් අපි ගත්තොත් මේ මිත්‍යා දෘෂ්ටිය නිසා ලැබෙන ප්‍රතිසන්ධි ගැන විස්තර කරන අපි ඒව ඉදිරියට කතා කරමු. දැන් මිත්‍යා දෘෂ්ටික ජවන් වාරයන් වැඩ කළොත් හිත ඇතුලේ දෙවන, තුන්වන, හතරවන, පස්වන, හයවන, හත්වන කියන ජවන් වලින් එයා මිත්‍යා දෘෂ්ටික ජවනයක් මුල් කරගෙන මිත්‍යා දෘෂ්ටික චිත්ත දීපයක මිත්‍යා දෘෂ්ටි ජවන් වාර හැටියට වැඩ කරන. දැන් ජවන් වාරයක ජවන් වාර 7ක් නැත්තම් ජවන් චිත්තෝත්පාද 7ක් ඇති වෙනවනේ. ඒවා තමයි කර්ම බවට පත්වන්නේ. මතු ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක ලැබෙන. එතකොට මේ මිත්‍යා දෘෂ්ටික ජවන් වාරයක දෙවන, තුන්වන, හතරවන, පස්වන, හයවන ජවනයෙන් ප්‍රතිසන්දිගෙන ඒ නැත්තම් ප්‍රතිසන්දි ගත්තාට පස්සේ වන් ජවනයක
අපි තමක සුගතියක ප්‍රතිසන්දි ගත්තත් ප්‍රවෘත්ති විපාක හැටියට එවන් ජවනයකින් ඇතිවන විපාකයක් සහ විපාක ආනිසංසයක් විපාක ආදීනමයක් ආවයි කියලා ජීවිතේට. අන්න ඒ වගේ අවස්ථාවක මිත්‍යා දෘෂ්ටිය ගලවන්න බෑ කියලා කියනවා. ප්‍රබල විදිහට කොච්චර කරුණු කිව්වා. බුදුවරු දහස් ගණන් පහළ වෙලා කරුණු කිව්වත් ගලවන්න බැරි විදිහට ඒකේ බලපෑම කෙනෙකුට ඇති වෙනවා. දෘෂ්ටියක් අතහරවනවා කියන එක කරන්න පුළුවන් ඉහළින්ම කරන්න පුළුවන් උතුමන් වහන්සේ තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේලාට පවා මේ විදිහට බරපතල සංසාරගත මිත්‍යා දෘෂ්ටියක පැටලෙලා කෙනෙක් ආවොත් ගලවන්න බෑ. තථාගතයන් වහන්සේ මුණ ගැහෙන කාලේ සමහරට සතර පායේ නම් ඉන්නේ කොහොමත් ඉතින් අවස්ථාව ලැබෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවය තමයි ආර්යයන් වහන්සේලා දකින්න කැමති නොවන ගතිය. ඉතින් එතනින් එහාට බණ කියන්න ධර්ම දේශනා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ සත්වන ජවනය නැත්නම් මිත්‍යා දෘෂ්ටික චිත්ත වීතියක සත්වන ජවන අවස්ථාවට එනකොට ආසේවන ප්‍රත්‍යය ලැබිලා බලවත් භාවයටපත් වෙලයි ඒ දෘෂ්ටිය හටගන්නේ. නැත්නම් ඒ දෘෂ්ටියට විපාකය ලැබෙන්නේ. එවන් අවස්ථාවක බුදුවරුන්ට පවා අපේ කිච්චයි කියලා ප්‍රතිකාර කරන්නට බෑ. යාව බේරා ගන්නට බෑ. ඉතින් ඔයත් ගැන සතුටු වෙන්න. බුදුරජාණන් වහන්සේට බේරා ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝ රත්නයට මහා ආර්යයන් වහන්සේලාට බේරා ගන්නට පුළුවන්. බේරා ගන්නට පුළුවන් වෙන්නේ සවන් දෙන නිසා. සවන් දීමට කැමැතිකම නිසා. මෙවන් ගම්භීර ධර්මයක් සවන් දෙන්නට කැමැති වෙන නිසා. මේ ධර්මය දැන් මේ විදිහට ඉගෙනගෙන ඊට පස්සේ මුල ඉඳන් අග දක්වාම නාම රූප විභාගය ඇතුළත් වන විදිහට නාම රූප පරිච්ඡේද ඥානය ඇති වෙන තොඩු දෙන විදිහට මුල පටන්ම අග දක්වාම සප්ත ප්‍රකරණයන්ම ආවරණය වෙන විදිහට දිගට මේ කාරණා විමසන්නට ඕනේ නැවත වතාවක්. මේ විදිහට ඉගෙනගෙන මේක හොඳට දරාගෙන ඉන් අනතුරුව හෝරා ගණනාවක් එක දිගට මේ අභිධර්මයේ අසන්නට ඕනේ. අසමින් විමසන්නට ඕනේ. එකින් එක ගලප. ලොකු වැඩ කොටසක් කියලා අපි හිතමු දැන් මේ සිත ගැන ඉගෙන ගන්නවා. අපි සිත් 121ක් පිළිබඳව කලින් පාඩම් වලින් ඉගෙන ගත්තා. ලෝභ මූල මේ ditthික සෝමනස සහගත ditthිගත සංප්‍රයුක්ත අසංස්කාරික සිතේ පටන් 121 වන සිත උපේක්ඛා ඒකාග්‍රතා සහිත අරහත් ඵල චිත්තය කියන තැනට වෙනකම් ඉගෙන ගත්තා. එතකොට මේ සෑම සිතක් පිළිබඳව කොතනින් ඇහුවත් කියන්න පුළුවන් වෙන විදිහේ මතකයක් වමනා කරනවා. මේක ඉදිරියට හසලා අවබෝධයක් ඇති කරගෙන යන්න නම් කොතනින් ඇහුවත් හොඳ මතකයක් තියාගන්නට ඕන. මේක බැරි කමක් නෑ. ඔයත්න්ට පුළුවන් මේ ටිකක් යෙදුනොත් වමනාවෙන් කරන්නට. ඒ වගේම දැන් සිතක් ගාන ස්කන්ධ ආයතන ධාතු පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය කියන මෙන්න මේ කරුණු මේ සෑම සිතක් එක්කම පහළ වෙන ස්කන්ධයන් හා සම්බන්ධයෙන් විමසන්නට ඕන. එතකොට ස්කන්ධ වශයෙන් මේ සිත ස්කන්ධ වශයෙන් මේ සිතේ තියෙන ස්කන්ධ ප්‍රමාණය දැන් අපි ගත්තොත් සිතක් සමග චෛතසික ටිකක් පහළ වෙනවානේ. අනිවාර්යෙන් වේදනා සංඥා චෛතසික පහළ වෙනවා. එතකොට සිතක් එක චිත්තෝත්පාදයක් ස්කන්ධ වශයෙන් බැලුවොත් ස්කන්ධ කීයක් තියෙනවද? ස්කන්ධ 4යි. වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, චතු චෛතසික ධර්ම සංඛාර ස්කන්ධය තමයි ඒ සිත විඥාන ස්කන්ධය. ස්කන්ධ වශයෙන් ඒ සෑම සිතක්ම බලන්න පුළුවන් වෙන්නට ඕන. ආයතන වශයෙන් බලන්න පුළුවන් වෙන්නට ඕන. ඒ සිත නම් ධර්ම ස්වභාවය මන ආයතනය. ඒ චෛතසික වලින් ධම්මායතනයට ඊළඟට අයිතිබන චෛතසික ටික මොනවද කියලා හඳුනාගෙන ඒක ආයතන වශයෙන් බලන්න පුළුවන් වෙන්නට ඕන. ධාතු වශයෙන් බලන්න පුළුවන් වෙන්නට ඕන. මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, චක්කු විඥාන ආදී මේ ධාතු කියන්නේ චෛතසික ධර්ම වලට. ධාතු වශයෙන් මේ පිට නුවණින් විමසන්නට ඕනේ. මේ සිත සහ චෛතසික පිළිබඳව පාඩම් හමාර වුණාට පස්සේ ඒ හැකියාව ඇති කර ගන්නට ඕන. ටික නමුත් ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන් බලන්න පුළුවන් වෙන්නට ඕන. දැන් ලෝභ මූල සිතක් ගත්තොත් ඒ ලෝභ මූල සිතත් සමග උපදින චෛතසික ටිකක්. ඒ ලෝභ මූල සිත, ඒ ලෝභ මූල සිතත් එක්ක පහළ වෙන චෛතසික ධර්ම අයිතිවන්නේ මොන සත්‍යයද? එතන තියෙනවා දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය ලැබෙන්නේ නැහැ ලෝභ මූල සිතක. නිරෝධ සත්‍යය කියලා කියන්නේ නිවන. මාර්ග සත්‍යය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය.
ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ වන්නේ චෛතසික ධර්ම ටිකක්. ඒ චෛතසික ධර්ම ටික පහළවන්නේ නැහැ අකුසල් සිතත් එක්ක. ඒ විදිහට ඒ සිතේ තියෙන දුක්ඛාර සත්‍යයට අයිති කොටස, සමුදය ආර්ය සත්‍යයට අයිති කොටස, නිරෝධාර්ය සත්‍යයට අයිති කොටසක් තියෙනවා නම් ඊළඟට මාර්ග සත්‍යයට අයිති කොටස චතුරාර්ය සත්‍ය වශයෙන් විමසන්නට ඕනේ. ඔන්නෝක තමයි මේ අභිධර්මයේ භාවනාවක් කියලා කියන්නේ. එතකොට මේ චිත්තෝත්පාදයන් 121 හරියට හදාරපු කෙනෙකුට තව මේ තා සංක්ෂිප්තයෙන් කිව්වේ රාත්‍රී කාලේ හවස අපි හිතමුකෝ 6ට 5ට 6ට විතර ආසනයක වාඩි වුණා කියලා. මේ සිත් 121 පිළිබඳව ඔය ටික විමසලා ඉවර වෙනකොට අවම වශයෙන් පැහැදිලි වෙනවා. එතකොට කෙනෙකුට පුළුවන් නුවණ තියෙනවා නම් ඒ රාත්‍රිය තුල යාට වාසනාව උදා කරගන්න මගඵල නිවනින් සැනසෙන. ඒ වගේ ධර්මපරයායක් නේ. ඒ නිසා මතු පිටින් නෙමෙයි අතුලාන්තයෙන් මේ කාරණා ගැන අධ්‍යයනය කරන්නට ඕනේ. හැමෝම එකට ඉතින් වෙහෙසෙන්නට ඕන. ඒ උදෙසා තමයි මේ දේවල් මේ විදිහට කියලා දෙන්නේ. දිට්ඨිය නම් වූ චෛතසිකය. මිරිඟුව දෙස බලන කාටවත් වැටහෙන්නේ නැහැ කලින් නොදැන තිබුණොත් මේ පේන්නේ මිරිඟුවක් කියලා. වැටහෙන්නේ කොහොමද? ජලාශයක්, ජලයක්, ජලතලයක් කියලාමයි. ඒක තමයි ඇති. ආයේ මේ මිනිසුන්ට සතුන්ට නෙමෙයි කාටවත් තේරෙන්නේ. නිසා ඒ තරමින් බලවත් මිත්‍යා දෘෂ්ටිය. එතකොට නියත මිත්‍යා දෘෂ්ටිය නම් වූ ස්වභාවය ඇති වුණොත් දේශනා කරනවා මේ දැන් නිරේ වැටුණා කියන්නකෝ මිත්‍යා දෘෂ්ටිය බලවත්ම. නිරේ වැටුණොත් මේ කල්පේ විනාශ වෙද්දී මහ පොළව ගිනි ගනිද්දී පිටසක්වලක නිරේට යනවා. ඒ සක්වල නිරයත් ගිනි ගත්තොත් මොකද වෙන්නේ? අහසේ එක පැත්තක ඒ කර්මයට සරිලන විපාක ලැබෙන්නට නිරයක් නැවෙනවා කියනවා. අර බලන්න. චරකට බලවත්. දේසි නෑ. ගැලවිලා තියෙන ගැලවීම, බේරිලා තියෙන බේරීම ගැන සතුටු වෙන්න. සතුටු වෙන්න තාම ප්‍රමාණවත් කරුණු නැති වුණත් මෙපමණකින් හරි සතුටු වුණොත් ඉදිරියට යන්නේ එක ලොකු හයියක් වෙනවා. ලද දෙයින් සතුටු වීම. සතුටු වෙලා ඉදිරියට ධර්මයේ පුරුදු කරන්නට. එනිසා ඒ කර්මානුරූපීව නිරයන් පවා පහළ වෙලා විඳින්ට විපාක සිද්ධ වෙන බලගත් අකුසලයක් වන දික්ඨිය ප්‍රහාණය කරන්නට සම්මා දිට්ඨිය උපදවා ගන්නට ඕන. ප්‍රඥාව පුරන්නට ඕන. ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ වෙන්න ඕන. කවුරු කොහොම කතා කරත් ඔය කියපු දස පාරමිතාවන් සම්පූර්ණ නොවි අහයි කොහෙද තියෙන්නේ ඔය කියන කාරණේ කියලා. ඒක වෙනම කියා දෙන්නට ඕන. ඒක කියා දෙන්න පුද්ගලිකව හම් වෙන්න ඕනේ. දස පාරමිතා ධර්ම ඒ පමණින් සම්පූර්ණ නොකර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු සෑම ශ්‍රාවකෙක්ම අතීතයේ ඒ ධර්මතා සම්පූර්ණ කරලා තියෙනවා. අඩු වැඩි වශයෙන් ලෝතරා බුදු කෙනෙකුට වඩා අඩු වශයෙන් පසේ බුදු කෙනෙක්, ඊට වඩා අඩු වශයෙන් අග්‍ර ශ්‍රාවකවරු, ඊට වඩා අඩු වශයෙන් මහා ශ්‍රාවකවරු, ඊට වඩා අඩු වශයෙන් සාමාන්‍ය ශ්‍රාවකවරු. එimhe සම්පූර්ණ කළා තමයි ඒ සැනසීම ලබන්නේ. ඉතින් මේ හැම අකුසලයකටම හැම වින්නයකටම හේතු වෙන අසත්පුරුෂ ඇසුර සහ අසත් ධර්ම ශ්‍රවණය තථාගතයන් වහන්සේ වදාරනවා ආසිවිසෝව හරියට සර්පෙක් වගේ තස්මා අකල්යාණ ජනං ආසිවිස නිවෝරගං හරියට සර්පෙක් වගේ දුරු කරන්න කියනවා. ආරකා පරිවර්ජ්‍යය දුරින්ම දුරු කළා දාන්න. එහෙම නැති වුණොත් යහපත් අය පවා අයහපත් මානසිකත්වයන්ට නතු වෙන්නට පුළුවන්. එහෙම ඉතිහාසයේ වන තරම් දේවල් තියෙනවා සාක්ෂි. දිනුවක් කැමති නම් භූතිකාමෝ, දිනුවක් කැමති නම් විචක්ඛනෝ නුවණ තියන අය එහෙම කරන්න. එහෙම කරන්න. ඔය කාරණේට කියනවා දිට්ඨිය කියලා. දිට්ඨිය. දිට්ඨියෙන් තොරව සම්මා දිට්ඨියෙන් යුතුව ගමන් කරන ශ්‍රාවකයන්ට තමයි බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ. නිකන් නෙවෙයි. සම්මා දිට්ඨිය තීතා නිවනට වෙහෙසෙන පිරිසක්. සම්මා දිට්ඨිය වචනේ අර්ථයෙන් සම්පූර්ණ වෙන්නේ පිරෙන්නේ මාර්ගසිතක ප්‍රඥාව යෙදුණු. ඵලසිතක ප්‍රඥාව යෙදෙනකොට විශේෂයෙන් මාර්ගසිතක ප්‍රඥාව පහළ වුණොත් එයා ශ්ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලබාගත් කෙනා කියන මාර්ගසිතක ප්‍රඥාව පහළ වුණා. මාර්ගසිතේ ප්‍රඥාව සෝවාන් මාර්ග ඥානෙ උදා කරගත්තොත් එතනින් එහාට බය වෙන්න සැක ඇති කරගන්න තැනක් නැහැ. සෝවාන් මාර්ග ඥානෙ, සකදාගාමි මාර්ග ඥානෙ, අනාගාමි මාර්ග ඥානෙ, අරහත් මාර්ග ඥානෙ
මේ මාර්ග ඥානය ලැබුත් මේ මාර්ග ඥානය යාට වැටහෙනවා. සෝවාන් මාර්ග ඥානය ලැබපු කෙනාට වැටහෙනවා මම මේ විදියට කෙලෙසුන් ප්‍රහාණය කළා කියලා. ඒක උත්තම අවස්ථාවක්. දිට්ඨිය කියන ධර්මය, මච්චරිය කියන ධර්මය, ඊළඟට ඊර්ෂ්‍යාව කියන ධර්මය, සීලබ්බත පරාමාසය කියන ධර්මයේ, විචිකිච්ඡාව කියන මෙන්න මේ ධර්ම ස්වභාවයන්. සෝවාන් මාර්ග ඥානය පහළ වෙනකොටම හරියට හෙන පහරකින් ගසක් සිඳිලා යනවා වගේ ඉඳුරාම නැත්තටම නැතිවෙන විදියට සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහාණය වෙනවා. සමුච්ඡේද ප්‍රහාණය මුළුමනින්ම ප්‍රහාණය වීම. අන්නේ සමුච්ඡේද ප්‍රහාණය සෝවාන් මාර්ගයෙන් කෙරෙන කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණයට ආවොතින් අන්නේ පුද්ගලයාට පමණක් තථාගතයන් වහන්සේ අරහං සම්මා සම්බුද්දයි කියන එක ගලේ කෙටු අකුරක් වගේ වෙනස් වෙන්නේ නැහැ. ගලේ කොටපු අකුරක් වගේ පවතිනවා. එතනින් මෙහා සමහරවිට දියේ ඇඳ පිරක් වගේ, වැල්ලේ ඇඳ පිරක් වගේ නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. පවතින නම් සක්කාය දිට්ඨිය නැති වෙන්න ඕන, විචිකිච්ඡාව නැති වෙන්න ඕන. විචිකිච්ඡාව නම් වූ පාපී ධර්මය අසංස්කාරිකවත් හට ගන්නවා, සසංකාරිකවත් හට ගන්න පුළුවන්. අසංකාරිකව හට ගන්නා යමක් වේ නම් මේක සසංකාරිකව හට ගන්න පුළුවන්. කාගේවත් ප්‍රයෝගයක් නැතිව හට ගන්නා සිතක් වේ නම් ඒ ප්‍රයෝගයක් සහිතව හට ගන්න පුළුවන්. එනිසා අපි මේ ජීවත් වෙන ලෝකේ විචිකිච්ඡාව නම් වූ බුද්ධ ආදී අටතැන් කෙරෙහි ඇතිවන සැකය වැඩි කරන්නට ඕන තරම් හේතු. භික්ෂූන් වහන්සේලා ගිහියත්ව ගැන කතා කරන්න ඕනේ. භික්ෂූන් වහන්සේලාම අද බාන බුද්ධ ආදී අටතැන් කෙරෙහි විශ්වාසය නැති කරන විචිකිච්ඡාව වඩන කරුණු භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කරනවා. ධර්ම දේශකයෝ හැටියට ප්‍රසිද්ධ දේශනා කරන අය හැටියට කරනවා. විචිකිච්ඡාව වැඩෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන සැකේ වැඩෙන්නේ, සීලය ගැන සැකේ වැඩෙන්නේ. අතිශයින් භයානක කාලවකවාන. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච නැති බුද්ධ ශාසනය නැති කාලෙක ඒ ගැන පණිවිඩයක්වත් නැති නිසා කොහොමත් ඉතින් මේ ඒ වගේ ස්වභාවයක් ගැන අමුතුවෙන් අහන්න දැනගන්න ලැබෙන්නේ නැහැ. දැන් මේ කාලේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මහා පොළොවේ බොහෝ තැන්වල වැඩ ඉඳදී එහෙම කරනවා කියන එක. විචිකිච්ඡාව කියන එක වැඩෙන විදිහට කොහොමද මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් ප්‍රකාශයක් කළොත් කොච්චර බරපතල වේද? ගිහියෙක් ප්‍රකාශයක් කළොත් විචිකිච්ඡාව වැඩෙන විදිහට. එනිසා අංශු මාත්‍රයකින් හරි තෙරුවන් වහන්සේලා ගැන සැකයක්, විමතියක්, අපහැදිලි බවක් පහළ වන විදිහේ වචනයක්වත් නොකිය යුතුයි. වචනයක්වත් නැසිය යුතුයි. ඒක තමයි වෙන්නට ඕනේ. නැත්තම් විචිකිච්ඡා ප්‍රහාණය කරගන්නට මේ ගන්නා උත්සාහය අවසන් කරගන්න බැරුව යනවා. විචිකිච්ඡාව තවත් වැඩි වෙනවා. හොඳට කල්පනා කරන්න ඔය ඇත්තෝ. මේ ධර්මය ඉගෙනගෙන මේ අභිධර්මය හොඳට හදාරලා ඉන්න අනතුරු ඒ පිළිබඳව සිතලා යම් නුවණක් ඇති කරගත්ත දවසට කොයි දේවල් ඇහුවත් කමක් නැහැ, අහුවෙන්නේ නැහැ. මොනව ඇහුවත් කමක් නැහැ. මහායාන දේශන ඇහුවත් කමක් නැහැ. හැබැයි මේක නොහදාරා විශේෂයෙන් මේ නාම රූප විභාගය ගැන නොදන්නා කෙනෙක් භික්ෂුවක්ද ගිහියෙක්ද කියන එක අදාළ නැහැ. වැරදි විදියට ධර්මයේ තෝරන තැනකින් දෙයක් ඇහුනොත් ඒකාන්තයෙන් අහුවෙන්න පුළුවන්. මොකද තරකයේ කියන එක පුහුදුන් සත්‍යයට ප්‍රිය විෂයක්. තරකයේ මත තමයි ඒගොල්ලන්ගේ විතර්ක ਵਿਚාර ගොඩ නැගෙන්නේ. මේ ධර්මය අවබෝධ නොවූ, ශ්‍රද්ධාවේ නොපිහිටපු, සමාධියකින් ලැබෙන ප්‍රඥාව ගැන නොහිතපු කෙනාට තරකය මිහිරක් බවටපත් වෙනවා. තරකයට අනුව විතර්ක ਵਿਚාර ගොඩ නැගුණාම, ඊට අනුව මෝහේවත් මිත්‍යා ඥානය ඇති වුණාම මේ ටිකෙන් පුළුවන් යහපත් පුද්ගලයෙක්ව කොටු කරගන්න. යහපත් යාන්තමින් ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් ශ්‍රද්ධාව නැති කරන, එයා අශ්‍රද්ධාවන්තයෙක් කරන්නට පුළුවන් ශ්‍රද්ධාවේ වේශය. ඒකයි බලවත්කම කියන්නේ. පෙන්නලා දෙනවා අපිට ශ්‍රද්ධාව තියෙන හැබැයි ඕක නෙමෙයි ශ්‍රද්ධාව. ඔය සාදු කියන එක නෙමෙයි ශ්‍රද්ධාව. එහෙමනේ කියන්නේ. ඔය මල් පූජා කරන එක නෙමෙයි. ඔය ඕවා කියලා හරියනවද? එහෙම කියනවා. ඔය කොහොමද මේ ශ්‍රද්ධාවට අදාළ වෙන්නේ? කොහොම කොහෙද ඔයගේ බුදු ගුණ කාගේද තියෙන්නේ කියලා. එහෙම. ඒ නිසා මේ හිතන්නට ඕන විචිකිච්ඡාව නැති වෙන්නට, දිට්ඨිය නැති වෙන්නට, බුදුරජාණන් වහන්සේගෙන් ඇසෙන ශ්‍රී සද්ධර්මයේ ආදරයෙන් සිත්හි දරාගෙන නුවණින් විමසා තියෙන ශ්‍රද්ධාව වැඩි වෙන විදිහටම සිතවිල්ලක් පහළ කරගෙන, නූපන් ශ්‍රද්ධාව වැඩෙන විදිහටම සිතවිල්ලක් පහළ කරගෙන,
බුදුරජාණන් වහන්සේ මත්තේම සියලු සිතවිලි පිහිටුවමු. ඒ මත්තේම සියලු හැඟීම් පිහිටුවමු. මේ ගමන ගමන් කළොත් ඔබ සියලු දෙනාට ඒකාන්තයෙන් ජයග්‍රහණයක් ලැබෙනවා.